ආයිබෝන් 2022 අපේ උසස් පෙළ වීඩියෝ පන්ති මාලාවේ මේ වන විට අපේ නිර්මාණාත්මක sannivedanaya කියන පාඩම් මාලාව කරමින් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. පන්ති 5ක් විතර කරලා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එතකොට අද දවසේ අපේ මේ 6 වෙනි පන්තිය මගේ මතකයේ නිවැරදි නම් අද අපි 6 වෙනි පන්තිය මේ කරන්නේ. නිර්මාණාත්මක sannivedanaya පාඩම් මාලාවට අදාළව අපි මූලිකව නිර්මාණයක් කියන්නේ මොකක්ද කියන එක හඳුනාගෙන තියෙනවා. නිර්මාණශීලීත්වයේ මූලිකාංග මේ විදිහට කතා කරලා ගිය සතිය වෙනකොට අපි ජනමාධ්‍ය තුල භාෂා භාවිතය කියන කොටසට ආවා. ඒ යටතේ පුවත්පතේ භාෂා භාවිතය ගැන කතා කරා. එතන පැති තුනක් තියෙනවා අපි පුවත්පතේ නිර්මාණශීලී භාෂා භාවිතයට අදාළව ප්‍රවෘත්ති විශේෂාංග සහ දැන්වීම් කියලා කොටස් තුන යටතේ කතා කරා. ඊට පස්සේ ගිය සතියේ අපි පන්තිය නවත්තනකොට ගුවන්විදුලි මාධ්‍යයට ප්‍රවේශය ගත්තා. ගුවන්විදුලි මාධ්‍යයේ ස්වභාවය, ගුවන්විදුලි භාෂා භාවිතයේ ලක්ෂණ කියන කොටස් වලට ඇවිල්ලා මාතෘකාවක් ලියා ගන්න කියලා තමයි අපි නැවැත්තුවේ. මොකද්ද අපි ලියාගත්ත මාතෘකාව ගිය සතියේ ගුවන්විදුලි වැඩසටහන් සඳහා පිටපත් රචනය කියලා මාතෘකාවක් ලියාගත්තා. ගුවන්විදුලි වැඩසටහන් සඳහා පිටපත් රචනය කියන මාතෘකාව අනුමාතෘකාවක් විදිහට අරගෙන තමයි අපි පන්තිය නවත්තන්නේ. එහෙනම් පුතේ අද ඔතනින් ඉස්සරහට අපි යන්. අද ඔතනින් ඉස්සරහට ගිහිල්ලා අපිට රූපවාහිනිය පිළිබඳව කතා කරන්නට පුළුවන්. ඊට පස්සේ බොහොම රසවත් මාතෘකාවක් එනවා සිනමාව. අපි ඒ කොටස් වලට ප්‍රවේශය ක්‍රමානුකූලව ඉස්සරහට කරගෙන යමු. හරි. එතකොට මුලින්ම පන්තිය පටන් ගද්දිම කියන්න ඕන දෙයක් තමයි අලුතෙන් ළමයි ගොඩාක් අය කතා කරලා අපේ අලුත් ගෲප්ස් වලට ඇඩ් වෙනවා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට 12 වසර විෂය නිර්දේශයවත් සම්පූර්ණ කරගත්ත නැති දරුවෝ තමයි ගොඩක් වෙලාවට එන්නේ විවිධ හේතුන් මත කලින් සම්බන්ධ වෙච්ච පන්තිවල යම් ප්‍රශ්න මත හෝ මොනවාරි හේතුවකට අපේ පන්තියට එනවා. ඒ එන දරුවෝ දැන් මුල් පාඩම් ටික යාළුවෙක්ගෙන් නෝට්ස් ටික ඉල්ල ගන්න එක තමයි කරන්න තියෙන්නේ. හැබැයි රිවිෂන් එකේදී නැවත ඒවා කතා කරන නිසා ඒ ටික කරගන්නට ඒගොල්ලන්ට හැකියාව තියෙනවා. ඒ නිසා එතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැනට කරගෙන යන පාඩම් වලින් ඉස්සරහට යම් අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ සහ කවුරු හරි යාළුවෝ අහනවා නම් අපේ පන්තියට අලුතෙන් සම්බන්ධ වෙන ඒගොල්ලොන්ට ඔයාලා මේ යන පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න අදාළව උපදේශය දෙන්න. ඒ කියන්නේ දැන් නිර්මාණාත්මක sannivedanaya යන්නේ. එතකොට ඒකේ කලින් කරපු නෝට්ස් ටික යාළුවා ලියාගෙන අලුතෙන් මේ තියෙන පන්තියත් එක්ක සම්බන්ධ වෙලා යන එක තමයි කළ යුතු සහ හොඳම දේ වෙන්නේ. මොකද නැතු අර 12 වසර මුල් කොටස් ඒවා හිත ඉන්න ගියොත් එහෙම වැඩේ පොඩ්ඩක් අවුල් වෙනවා. ඒ නිසා අලුතෙන් සම්බන්ධ වෙන දරුවෝ ඉන්නවනම් මට කතා කරලා අවබෝධය අරගෙන පන්තියට එන්න කියලා ඔයාලත් කියන්න. හරි රයිට්. ඒ වගේම 2023 පන්තිය අපි මේ මාසයේ අන්තිම සතියේ පටන් ගන්නවා. ඒ කියන්නේ සැප්තැම්බර් අන්තිම සතියේ බදාදා වගේ දවසක තමයි පටන් ගන්න හිතාගෙන ඉන්නේ. දන්න අය ඉන්නවා නම් ඒගොල්ලොන්ටත් මට කතා කරලා අපේ 2023 කණ්ඩායමට ඇතුළත් වෙන්න කියලා කියන්න මේ දවස්වල ලියාපදිංචි කටයුතු සිද්ධ කරනවා. හරි හොඳයි. එහෙනම් අපි පාඩමට ප්‍රවේශය ගමු. ගුවන්විදුලි මාධ්‍යය තුල වැඩසටහන් සඳහා පිටපත් රචනය ගත්තාම අපි පළවෙනිටම දන්න දේ තමයි දැන් පුතේ ගුවන්විදුලිය කියලා කියන්නේ ශ්‍රව්‍ය මාධ්‍යයක්. ශ්‍රව්‍ය මාධ්‍ය ශ්‍රවණයේ මත තමයි ග්‍රාහකයා සංදේශ ග්‍රහණය කරගන්නේ. අපි කිව්වා මිනිස් හඬ සංගීතයේ ශබ්ද කියන අවස්ථාවන් භාවිතා කරලා ගුවන්විදුලිය තුලින් වැඩසටහන් ග්‍රාහකයා වෙතට මුදා හරිනවා. ඒ නිසා ගුවන්විදුලිය ශ්‍රව්‍ය මාධ්‍යයක් වන නිසා ගුවන්විදුලිය තුලින් වැඩසටහන් ඉදිරිපත් කරනකොට ග්‍රාහක මනසේ චිත්ත රූපමය වෙන විදිහට වැඩසටහන් ඉදිරිපත් කරන්නට ඕනේ. චිත්ත රූපයක් කියලා කියන්නේ කිසියම් මනස තුල යම් අදහසක් යනස තුල යම් චිත්‍රයක් ඇදෙන විදිහට තමයි ගුවන්විදුලිය තුලින් වැඩසටහන් ඉදිරිපත් කිරීම සිද්ධ වන්නේ. එහෙම කරොත් තමයි ගුවන්විදුලිය සාර්ථක වෙන්නේ. එතකොට මේ ගුවන්විදුලියේ වැඩසටහන් සඳහා පිටපත් රචනය කියලා කියන්නේ මොකද්ද? දැන් ගුවන්විදුලිය වැඩසටහන පැත්තකින් තියන්න සාමාන්‍යයෙන් ඔබ දැනගත යුතු දෙයක් තියෙනවා. රූපවාහිනී වේවා ගුවන්විදුලි වේවා යම් වැඩසටහනක් කරනවා නම් ඒ වැඩසටහනට අනුව පිටපත් රචනයක් අනිවාර්යයෙන්ම සිද්ධ කරනවා. පිටපත් රචනයක් සිද්ධ කරනවා. පිටපත් රචනයක් කියලා කියන්නේ වැඩසටහනක් ඉදිරිපත් කරන්නට පෙර වැඩසටහනේ ස්වභාවය පිළිබඳව ලියන ලද
ලේඛනය තමයි පිටපතක් කියලා කියන්නේ. වැඩසටහනක් කරන්නට කලින් ඒ වැඩසටහන මොකද්ද, එකෙන් කරන අරමුණ මොකද්ද, කොයි වගේ වෙලාවටද දාන්න බලාපොරොත්තු වෙන්නේ, මොකද්ද කතා කරන තේමාව, මේ ආදී වශයෙන් වැඩසටහනේ අන්තර්ගතයේ සකසන එකට, වැඩසටහනේ අන්තර්ගතය පිළිබඳව තවත් කෙනෙක් දැනුවත් කරන්න සකසන දෙයට තමයි අපි කියන්නේ පිටපත නැත්නම් පිටපත් රචනය. එතකොට මේ පිටපත් රචනය කියන එක ගත්තාම විවිධ ශේෂ්ත්‍රවල පිටපත් රචනා තියෙනවා. රූපවාහිනී පිටපත් රචන, ගුවන්විදුලි පිටපත් රචන, ඒ වගේම නාට්‍ය පිටපත් රචන නේ, සිනමා පට වලට සඳහා පිටපත් මේ හැම එක ශේෂ්ත්‍ර වලට අනුව පිටපත් රචනය වෙනස් වෙනවා. අපි මෙතන කතා කරන්නේ ගුවන්විදුලියට අදාළව පිටපත් රචනයක් සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණේ තාම කෙටියෙන්. එතකොට මේ ගුවන්විදුලි වැඩසටහනක් අපි ගමුකෝ මෙහෙම. අපි ගමුකෝ ගුවන්විදුලිය යනවයි කියලා මොකද්ද හරි ආගමික වැඩසටහන. එතකොට ආගමික වැඩසටහනක් ගුවන්විදුලිය තුළ මම කරන්න යනවා. මම තමයි මේක ගුවන්විදුලිය සඳහා කරන්න යන්නේ. කිසියම් ගුවන්විදුලි නාලිකාවක් සඳහා. එතකොට මම මේක ගිහිල්ලා ආයතන ප්‍රධානියාගෙන් ඇහුවා මම ආගමික වැඩසටහනක් කරනවා යෝන් සිතට දහම් සිසිල කියලා. එහෙම වැඩසටහන ටීවී එකේ ගියා කාලයක්. මට ඒකට අවස්ථාවක් දෙන්න හැම සිකුරාදාම හවස 6ට දෙන්න කියලා ආවට එහෙම හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මචං හරියයි කියලා එහෙම යන්න බෑනේ. එතකොට මම වැඩසටහනක් ගුවන්විදුලියේ කරනවා නම් ඔය කියන ආගමික වැඩසටහන යෝන් සිතට දහම් සිතට කියන්නේ තරුණයන්ට ධර්මයේ උගන්වන වැඩසටහන, සාකච්ඡාමය වැඩසටහනක් කරනවා නම් මේ වැඩසටහනේ ස්වභාවය, මේකේ අරමුණ මේ දේවල් අන්තර්ගත කරලා පිටපතක් ලියන්න ඕනේ. ඒ පිටපත ලියලා ඉවර වුණාම අදාළ ගුවන්විදුලි නාලිකාවේ ආයතන ප්‍රධානීන්ට ඒක දෙන්න ඕනේ. ඒගොල්ලෝ ඒක බලනවා. බැලුවට පස්සේ ඒගොල්ලෝ ඒ සඳහා කැමැත්ත දක්වනවා නම් අවස්ථාව ලැබෙනවා. ඒ නිසා පිටපත් රචනය කියන එක ගුවන්විදුලිය තුල වැදගත් වෙනවා. පිටපතක් රචනා කරද්දී මෙන්න මේ දේවල් අන්තර්ගත වෙන්නට ඕන. එක වැඩ සටහනේ ආරමුණ. මොන ආරමුණෙන්ද මේක කරන්නේ? ඒක ලියවිලා තියෙන්න ඕනේ. ඊළඟට වැඩසටහනේ නම. ඊළඟට ඉදිරිපත් කරන වෙලාව. කවද්ද? කොච්චර වෙලාවක්ද? ඉදිරිපත් කරන නිවේදකයා. ඊළඟට ආරාධිතයන් පිළිබඳ තොරතුරු. අනුග්‍රාහකයන් පිළිබඳ තොරතුරු. මෙන්න මේ විදිහට පසුබිම් සංගීතයේ පිළිබඳ තොරතුරු. හරි, මෙන්න මේ වගේ දේවල් පිළිබඳව සාමාන්‍යයෙන් දල වශයෙන් පිටපතේ අන්තර්ගත වෙන්නට ඕන. පැහැදිලි මම කියන එක දල වශයෙන්. මොකද මම දල වශයෙන් කියලා කියන්නේ පුතේ දැන් වැඩසටහනට පිටපත මොකද වෙන්නේ? වෙනස් වෙනවා. හැම වැඩසටහනකටම එක හා සමාන පිටපතක් තියනවද? නෑ, එහෙම එකක් නෑ. එහෙම තියෙන්නත් බෑනේ. ආගමික වැඩසටහනට වෙනයි, තවත් වෙනස් දේශපාලන වැඩසටහනක් ගියොත් වෙනයි, එහෙම වෙනස් වෙනවා. එතකොට මේ වැඩසටහනට අනුව පිටපතේ අන්තර්ගතයත් වෙනස් වෙනවා. හොඳට මතක තියාගන්න. වැඩසටහනට අනුව පිටපතේ අන්තර්ගතයත් වෙනස් වෙනවා. ඒ නිසා පිටපතක් තුල මේ විදිහේ අන්තර්ගතයක් තියෙනවා. දැන් මම නම් වැඩසටහන ගන්න, මම මේ වැඩසටහන අරමුණ ලියවෙන්න ඕනේ. මොකද්ද? මේ තරුණ සමාජයේ යහමගට ගැනීම සහ විවිධවාන් එහෙම තියෙනවා. මේ වැඩසටහනේ නම අපි දැම්මා යෝන් සිතට දහම් සිසිල කිය. ඉදිරිපත් කරන වෙලාව සිකුරාදා සවස් 6 සිට 7 දක්වා. නේද? කවුද නිවේදකයා? ඒ කියන්නේ මේකට දැන් මොන වගේ නිවේදකයෙක්ද? ඒ කියන්නේ හොඳ අධ්‍යාපන දැනුමක් තියෙන, ධර්මයේ පිළිබඳව දන්න ඒ වගේ කෙනෙක් ගන්න බෑ. නිකන් හායි හුයි කියන එකක් අරගෙන බෑනේ. ඒ කවුද? ඊට පස්සේ ආරාධිත කවුද මේකට සම්බන්ධ කරගන්නේ? හාමුදුරුවෝද? ඒ තොරතුරු දල වශයෙන් නම් වශයෙන් ඕනේ. අනුග්‍රහය කවුද දෙන්නේ? ඊට පස්සේ මේකට මොනවද පසුබිම් සංගීතයේ මොනවද? ඒ වගේ ඒවා යොදා ගන්න. අන්න ඒ වගේ ඊටාම දල වශයෙන් තව කෙනෙකුට අවබෝධයක් ලබා දෙන්නට තමයි ගුවන්විදුලිය තුල වැඩසටහන් සඳහා පිටපත් රචනය වෙන්නේ. මේකම රූපවාහිනියෙත් තියෙනවා. හැබැයි පිටපත ලියන විදිහ අනුව මොකද වෙන්නේ? වෙනස් වීමක් වෙනවා. රූපවාහිනී පිටපත් රචනයයි ගුවන්විදුලි පිටපත් රචනයයි යම් තැන්වලදී වෙනස් වෙනවා. මම හොඳ උදාහරණයක් කියන්න. දැන් ගුවන්විදුලියේ පිටපත් රචනය තුල නැහැ පසුතල නිර්මාණය. පසුතල නිර්මාණය නැහැ. දැන් රූපවාහිනියේ දැන් මෙතන රූපවාහිනී වැඩසටහනක් කරනවා නම් බෑග්ග්‍රවුන්ඩ් එක හදන්න ඕනේ. දැන් මම ඔය කරන රූපවාහිනී වැඩසටහන වල පසුබිම් තලේ හදලා තියෙන එක නම් ගහලා ඒක අන්න ඒ වගේ. දැන් ගුවන්විදුලියේ එහෙම ඕනේ නැහැ. ඇයි ඕනේ නැත්තේ? පේන්නේ නැහැ. ඒ නිසා අපිට මේ පසුතල නිර්මාණය වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. තේරුණා නේද? මොකේද අවශ්‍ය වෙන්නේ නැත්තේ? ගුවන්විදුලියේ පිටපත් මේ වැඩසටහන් කරද්දී. ඒතකොට ගුවන්විදුලියේ පිටපත් රචනයේ මෙන්න මේ වගේ අන්තර්ගතයක් තියෙන්නට පුළුවන්. පැහැදිලිනේ දල වශයෙන් මතක තියාගන්න මේක ඔබට වැදගත් වෙනවා. රයිට්. හරි අපි ගිය සතියේ මාතෘකාව ලියාගත්ත ගුවන්විදුලි වැඩසටහන සඳහා පිටපත් රචනය කියලා නේ. රයිට්. එතනින් ඉස්සරහට අපි යමු. රයිට්. ලියන්න මෙන්න මෙහෙම. ලියන්න.
ගුවන්විදුලිය තුළ වැඩසටහනක් සිදු කිරීමේදී ලියන්න. ගුවන්විදුලිය තුළ වැඩසටහනක් සිදු කිරීමේදී ගුවන්විදුලිය තුළ වැඩසටහනක් සිදු කිරීමේදී වැඩසටහනේ ස්වභාවයට අනුව වැඩසටහනේ ස්වභාවයට අනුව වැඩසටහනේ ස්වභාවයට අනුව වැඩසටහනේ ස්වභාවයට අනුව පිටපත් රචනයක් සිදු කරයි. පිටපත් රචනයක් සිදු කරයි. වැඩසටහනේ ස්වභාවයට අනුව පිටපත් රචනයක් සිදු කරයි. වෙනම ඡේදනයක්. ගුවන්විදුලිය තුළ පිටපත් රචනය ගුවන්විදුලිය තුළ පිටපත් රචනය සිදු කිරීමේදී ගුවන්විදුලිය තුළ පිටපත් රචනය සිදු කිරීමේදී ගුවන්විදුලි මාධ්‍ය පිළිබඳව ගුවන්විදුලිය තුළ පිටපත් රචනය සිදු කිරීමේදී ගුවන්විදුලි මාධ්‍ය පිළිබඳව අවබෝධයක් සහිතව එය සිදු කළ යුතුය. අවබෝධයක් සහිතවය සිදු කළ යුතුය. රයිට්. වෙනම ඡේදනයක්. වෙනම ඡේදනයක් තර ලකුණක් දාලා ගන්න. වෙනම ඡේදනයක් තර ලකුණක් දාලා ගන්න. ගුවන්විදුලිය තුළ වැඩසටහන් සඳහා පිටපත් රචනයක් සිදු කිරීමේදී ගුවන්විදුලිය තුළ වැඩසටහන් සඳහා පිටපත් රචනයක් සිදු කිරීමේදී ගුවන්විදුලිය තුළ වැඩසටහන් සඳහා පිටපත් රචනයක් සිදු කිරීමේදී දල වශයෙන් මෙවැනි අන්තර්ගතයක් ඒ තුළ පැවතිය හැකිය. දල වශයෙන් මෙවැනි අන්තර්ගතයක් ඒ තුළ පැවතිය හැකිය. එනම් right. දල වශයෙන් මෙවැනි අන්තර්ගතයක් ඒ තුළ තියෙන්න පුළුවන්. එනම් right. කරුණු වශයෙන් පහළට ලියන්න ගුවන්විදුලිය පිටපතක මෙන්න මේ කියන දේවල් තියෙන්න පුළුවන්. එක කරුණු වශයෙන් ගන්න වැඩසටහනේ ආරමුණ. වැඩසටහනේ ආරමුණ වැඩසටහනේ නම ඉදිරිපත් කරන වේලාව ඊළඟ සම්බන්ධ වන ආරාධිතයන් ඉදිරිපත් කරන නිවේදකයා පිළිබඳ ඊළඟ අනුග්‍රාහකයන් පිළිබඳව ඊළඟ පසුබිම් සංගීතය ඇතුළු විවිධ
පැති පිළිබඳව පසුබිම් සංගීතය ඇතුළු විවිධ පැති පිළිබඳව මෙහි අන්තර්ගත වේ. නැත්නම් මෙහි අන්තර්ගත විය හැකිය. මෙහි අන්තර්ගත විය හැකිය. right. පැහැදිලිද? ඔන්න ඔය වගේ අන්තර්ගතයක් තියෙනවා. ඒතකොට මේ වැඩසටහනේ විදිහට තමයි අන්තර්ගතය. දැන් මම ගත්තේ අර ආගමික වැඩසටහනන්නේ. ඒතකොට ඒකට අනුව අන්තර්ගතය එහෙම ලියනවා. දැන් පිටපතක් ලියන්නේ පුතේ. එයාට අපි කියනවා පිටපත් රචකයා කියලා කියනවනේ. දැන් මගේ ඔළුවේ තියෙන අදහසක්නේ නිර්මාණයක් බවට පරිවර්තනය කරන්නේ. මගේ ඔළුවේ තියෙන දෙයක් තමයි නිර්මාණයක් විදිහට එළියට එන්නේ. එතකොට මේ නිර්මාණයක් විදිහට එළියට එනකොට ඒක තව කෙනෙකුට කටින් කිව්වට සමහරට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒකට අනුව පිටපතක් ලියනවා. හරි පිටපතට අනුව වැඩසටහන මෙහෙමයි කියලා එක දෙන්න පුළුවන්. right? හරි. වෙනම ඡේදයක්. වෙනම ඡේදයක්. ගුවන්විදුලිය තුල වෙනම ඡේදකි. ගුවන්විදුලිය තුල වඩා ගුණාත්මක ලෙස ගුවන්විදුලිය තුල වඩා ගුණාත්මක ලෙස වැඩසටහනක් සිදු කරන විට මෙම පිටපත් රචනය වැදගත් වන බව මෙහිදී පෙන්වා දිය හැකිය. හරි. පැහැදිලිනේ. right. අපි දල වශයෙන් කතා කරේ ඔය අවබෝධය ප්‍රමාණවත් මේ ගුවන්විදුලියේ පිටපත් රචනය කොයි වගේද කියන එක තේරුම් ගන්න. හැබැයි වැඩසටහන වෙනස් වෙන රූපවාහිනී මාධ්‍යයේ පිටපත් රචනය අපිට දකින්න පුළුවන්. අපි එතනදී ඒක කතා කරමු. right. වෙනම ඡේදයකට යන්න. ගුවන්විදුලිය ඕනෑම යමක් ග්‍රාහක මනසේ චිත්ත රූප මැවෙන ලෙස ග්‍රාහක මනසේ චිත්ත රූප මැවෙන ලෙස ඉදිරිපත් කළ හැකි මාධ්‍යයකි. ඕනෑම යමක් ග්‍රාහක මනසේ චිත්ත රූප මැවෙන ලෙස ඉදිරිපත් කළ හැකි මාධ්‍යයකි. ගුවන්විදුලියෙන් ඕනෑම දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එනම් පරිකල්පනීය මාධ්‍යයක් ලෙස දැක්විය හැකිය. ඒ කියන්නේ මොන හරි දෙයක් හිතලා යම් චිත්‍රයක් ඔළුවේ ඇති කරගන්න පුළුවන් මාධ්‍යයක්. ඒ නිසා අපි කියනවා පරිකල්පනීය මාධ්‍යයක් ලෙස දැක්විය හැකිය. වෙනම ඡේදයක්. ගුවන්විදුලියේ ඇති මෙම ස්වභාවය පිළිබඳව වෙනම ඡේදයකි. ගුවන්විදුලියේ ඇති මෙම ස්වභාවය පිළිබඳව සුගතපාල සිල්වා විසින් රචිත හඬ නළුව නම් නිබන්ධනයේ තියෙනවා. හඬ නළුව නම් ගුවන්විදුලි නාට්‍ය කෘතියෙහි පැහැදිලි කොට ඇත. හඬ නළුව නම් ගුවන්විදුලි නාට්‍ය කෘතියෙහි එක පොතක්. හඬ නළුව කියන පොතේ එය පැහැදිලි කොට ඇත. ඒ කිව්වේ කෝකද? මේ ගුවන්විදුලියේ තියෙන ස්වභාවය පිළිබඳව.
අර පරිකල්පනීය ස්වභාවය. right. පැහැදිලිද? වෙනම ගන්න තර ලකුණක් දාලා වෙනම ගන්න තර ලකුණක් දාලා වෙනම එසේම ස්ටෑන් ෆීබර්ග් නිබන්ධනයේ තියෙනවා මේ නම් මේවා මේ වන විට ඔයා පාඩම් කරලා අර මේ කරලා තියෙන්න ඕනේ. එසේම ස්ටෑන් ෆීබර්ග් විසින් රචිත එසේම ස්ටෑන් ෆීබර්ග් විසින් රචිත පරිකල්පනය පුළුල් කිරීම නම් පරිකල්පනය පුළුල් කිරීම නම් කෙටි පිටපත හරහා ඒකත් පොතක් ළමයි ඒකත් පොතක් කෙටි පිටපත හරහා ගුවන් විදුලියේ ඇති චිත්තරූපී ස්වභාවය පිළිබඳව පරිකල්පනය පුළුල් කිරීම නම් කෙටි පිටපත හරහා ගුවන් විදුලියේ ඇති චිත්තරූපී ස්වභාවය පිළිබඳව හොඳින් පැහැදිලි කොට ඇත. පරිකල්පනය පුළුල් කිරීම නම් කෙටි පිටපත හරහා ගුවන් විදුලියේ ඇති චිත්තරූපී ස්වභාවය පිළිබඳව හොඳින් පැහැදිලි කොට ඇත. වෙනම ගන්න. මේ සඳහා මොහුට සම්මානයක් පවා ලැබුණි. එයට හේතු වූයේ එම ඉදිරිපත් කිරීම ඉතා විශිෂ්ට. ඉදිරිපත් කිරීමක් වූ නිසාය. විශිෂ්ට ඉදිරිපත් කිරීමක් වූ නිසාය. right. හරි. එන්නකො නිබන්ධනයේට යන්න පිටුවංග 11ට මේ බලන්න. පිටුවංග 11 තියෙනවා මෙන්න මෙහෙම. මොකද්ද? පරිකල්පනය පුළුල් කිරීම නම් අපූර්ව කෙටි පිටපත හරහා ගුවන් විදුලියේ ඇති චිත්තරූපී ස්වභාවය හොඳින් පැහැදිලි වේ. මෙම පිටපත නිර්මාණය කළේ ස්ටෑන් ෆීබර්ග්. ඔහුට මේ සඳහා සම්මානයක්ද ලැබුණේ. අපි ලියාගත්තෙත් ඒකම තමයි. දැන් මොකද්ද මේ කියන්නේ? මෙතන තියෙන දෙබසක් නේ ළමයි. මේ ඔයාලගේ විෂය නිර්දේශයේ ගුරුවත් පොතේත් මේක මේ විදිහටම දාලා තියෙනවා. ඒක ඉතින් අපිත් ඔයාලට ඒ විදිහටම දෙනවා. ඉතින් අපි වෙනස් කරන්නේ නැහැ නේවා. හරි. මොකද්ද මේ කියන්නේ? මේ දෙබස පොඩ්ඩක් කියවලා අපි තේරුම් ගමු මොකද්ද මේ කියන්න උත්සාහ කරේ කියලා. මේ බලන්න. මෙතන දෙන්නෙක්ගේ දෙබසක් යන්නේ. එක්කෙනෙක් මිනිසා අනිත් එක්කන හාදයා. දෙන්නේ. මිනිසා හාදයා. නේ දෙන්නෙක් නෙමෙයි. හරි. ඒ මිනිසා කියනවා මේ බලන්න රේඩියෝ මොන එකකටද රේඩියෝ ප්‍රචාරයක් දෙන්නේ? එයා කියනවා රේඩියෝ මොන එකකටද රේඩියෝ ප්‍රචාරයක් දෙන්නේ? මොනවා බලන්න කියලාද? ඇහැට පේන පින්තූරයක්වත් නැහැ. එක්කෙනෙක් කියනවා රේඩියෝ ප්‍රචාරයක් මොකටද දෙන්නේ? මොනවා බලන්න කියලාද? ඇහැට පේන පින්තූරයක්වත් නැහැ. හාදයා කියනවා පොඩ්ඩක් කියන එක අහන්න. ටීවී එකෙන් හිතන්නවත් බැරි දේ රේඩියෝ එකෙන් කරන්න පුළුවන්. පොඩ්ඩක් අහන්න. මෙයා කියනවා පොඩ්ඩක් අහන්න. ටීවී එකෙන්
හිතන්නවත් බැරි දේ රේඩියෝ එකෙන් කරන්න පුළුවන්. මිනිසා කියනවා කරනකම් බලන් ඉන්න. ගණන් ගන්න. කරනකම් බලන් ඉන්න. පොඩි නාට්‍යමය දවසක් නේ යන්නේ. හරි. හාදයා කියනවා හොඳයි. එහෙනම් මේක බලා ඉන්නකෝ. හරි. එහෙනම් මේක බලා ඉන්නකෝ කියලා කියන උගුරපාදා කියලා කියන. දැන් සාමාන්‍යයෙන් පුතේ මේ පිටපත් ලියනකොට ඔය වගේ ඒවා දානද නාට්‍යවල තියෙනවා. නේද? දැන් මොන හරි දෙබසක් කියන්න තියෙනවා නම් එයා ඒක කියන්නේ කොහොමද කියන එක කියන්න වරහන් කරලා තියෙනවා සිනාසී කියලා දාලා තියෙනවා. එතකොට hina වෙලා කියන්න ඕනේ. අන්න ඒ වගේ මෙතන උගුරපාදා. එහෙනම් හොඳයි. එහෙනම් මේක බලන්නකෝ කියලා උගුර පාදනවා. හරි. ඒකලා කියනවා මම ඉඟිය දෙනකොට සූදානම් වෙන්න. ඔයාලා නිබන්ධනයේට අවධානය දෙන්න. මම ඉඟිය දෙනකොට සූදානම් වෙන්න. ඔන්න දැන් උණු ගොජ දාන චොකලට් දියරෙන් මිචිගන් ගඟ කට ළඟටම පිරිලා. විල් තාවුල්ලේ අදි 700ක් උස යෝධ ක්‍රීම් කන්දක් තියෙනවා. ක්‍රීම් කන්ද මුදුන බුබුලු දානවා. බුබුලු දාන මෙම ක්‍රීම් කන්ද පෙරලීගෙන ඇවිත් චොකලට් විලට ජබොස් ගාලා වැටෙනවා. ඔය වෙලාවේ ගුවන් හමුදාව විලට ඉහළින් පියාසර කරමින් අහස් යාත්‍රාවල සිට වියලි මිදිටොන් 10ක් ක්‍රීම් උඩට ඉහිනවා. ඒ ඉහිනකොට බලාගෙන ඉන්න 25000ක පිරිසක් ඔල්ලර සන්දෙනවා. හොඳයි දැන් කන්ද පෙරලෙනවා. ඉගිය කරන්න. දැන් මේ මොකද කියන්නේ? මේක මනක් කල්පිතයි මේ දෙබස් මේ කියන දේ. දැන් පුතේ මේක කියන්නේ මෙච්චරයි. දැන් ගුවන් විදුලිය මේක මවන්න පුළුවන්. ඇයි පේන්නේ නැන්නේ? මනසටනේ මවන්න ඕනේ. එහෙනම් මිචිගන් කන්ද චොකලට් දියරය මිචි ගාන ගොජ කොයිද දානවා. අන්න ඒවා නේ හෙලිකොප්ටර් යනවා ඩකට ගාලා අන්න මිදි දානවා මිනිස්සු කෑ ගහනවා. ඒවා ඔක්කොම මවන්න පුළුවන්. හඬ තුලින් මවන්න පුළුවන්. රූප වාහිනිය ඕක කරන්න ගියොත් කරන්න සජීවීවනේ ප්‍රායෝගිකව බෑ. මොකද මේ වගේ මනක් කල්පිත දේවල් මවන්න අමාරුයි. පැහැදිලිද? රයිට්. ඒකයි ගුවන් විදුලියේ තියෙන විශේෂත්වය. දැන් මේ විතර ගුවන් විදුලියේ වැඩසටහනක් කරන්න ඕනි. අපි කියමු මේ එවරස් කන්ද පිළිබඳව ගුවන් විදුලියේ වැඩසටහනක් කරනවා නම් එවරස් කන්දට යන්නම ඕනේ නැහැ. මැදිරියේ ඉඳගෙන ගුවන් විදුලියේ මැදිරියේ ඉඳගෙන මේ කන්ද දැන් අපි මේ මීටර් මෙච්චරක් උසයි සීතලයි මේ ප්‍රදේශ අන්න එහෙම කියලා කරනකොට අපිට අර පසුබිමේ පොඩ්ඩක් හූ ගාන හුලන් සද්දෙත් එක්ක දුන්නාම අපිට දැනෙනවා මේ වගේ ඇති. දැන් රූපවාහිනිය ඔක කරනවා නම් කන්දට යන්න ඕනේ. ගිය නැතත් රූප රාමු දාලා ඒ දේ කරන්න ඕනේ. ඉතින් මේකයි වෙනස. දැන් බලන්න තව මේක කියනවා හඬ දෙනවා. ඔන්න හඬ කියන එක දෙනවා. හඬ කියන්නේ දොන් කීම් කන්ද පෙරලීගෙන චොකලට් දියරට වැටෙන මහ හඬ. එතකොට අරක දැන් පෙරලීගෙන එනවා ජබොක් ගාලා වැටෙන හඬ දෙනවා. ඔන්න ගුවන් හමුදාවට ඒගොල්ලෝ අරක මේ අහස් යන්ත්‍රාවෙන් මේ ප්‍රියාසර කළා මිදි ඉහිනවා. ඉතින් මේ කියන දේ දැන් මේ කාරණය මේකේ පැහැදිලි කරනවා. ඒ කියන්නේ යමක් මනස තුල චිත්ත රූපීය කරන්න පුළුවන්. දැන් අවසානයේ කියන මේ බලන්න හාදයා කියන කෝ ගේන්න 25000ක ඔල්ලසන් හඬ. එතකොට මිනිස්සුන්ගේ හඬ දානවා. එතකොට මිනිස්සු කෑ ගහනවා. ඒවා අර ඔක්කොම මවනවා. හරි ඊට පස්සේ පුළුවන් නම් දැන් ওই ටික රූපවාහිනියෙන් කරලා බලන්න කියලා කියනවා. මිනිසා කියන ඒත් ඉති දැක්කනේ ගුවන් විදුලියේ සුවිශේෂී මාධ්‍ය. මොකද කිව්වොත් පරිකල්පනයේ පුළුල් කරන නිසා ඔය හැම දෙයක්ම හිතෙන් අල්ලගන්න පුළුවන්. අන්න අවශ්‍යයි. මොකෙන්ද අල්ලන්න පුළුවන්? හිතෙන් අල්ලගන්න පුළුවන්. ඒ නිසා ගුවන් විදුලිය තුල රූපවාහිනියට කරන්න බැරි දේවල් කරන්න පුළුවන් කියන එකයි මෙතනදී පැහැදිලි කරන්නේ. ඔයාලට පැහැදිලි නේද? රයිට්. දැන් මේ දෙබස ලියන්න අවශ්‍ය නැහැ. දෙබස ලියන්න අවශ්‍ය නැහැ. ඒක එහෙම අවශ්‍ය නැහැ. ඔයා ඒක කියව ගන්න ඔයා ගාව නිබන්ධනයේ තියෙනවානේ. රයිට්. වෙනම ඡේදයකට ගන්න මෙන්න මෙහෙම. හරි. මෙම කෘතියේ අන්තර්ගත දෙබස තුළින් වෙනම ඡේදකින් මෙම කෘතියේ අන්තර්ගත දෙබස තුළින් ගුවන් විදුලි මාධ්‍යෙහි ඇති මෙම කෘතියේ අන්තර්ගත දෙබස තුළින් ගුවන් විදුලි මාධ්‍යෙහි ඇති ගුවන් විදුලි මාධ්‍යෙහි ඇති පරිකල්පනීය ස්වභාවය පිළිබඳව
පරිකල්පනීය ස්වභාවය පිළිබඳව වඩාත් හොඳින් පැහැදිලි කර ගත හැකිය. පරිකල්පනීය ස්වභාවය පිළිබඳව වඩාත් හොඳින් පැහැදිලි කරගත හැකිය. right. ඔයාලා පැහැදිලිනේ? හොඳයි. එහෙනම් පුතේ අපි කතා කරේ ගුවන්විදුලි මාධ්‍ය පිළිබඳව. ගිය සතියේ අපි ගුවන්විදුලි මාධ්‍ය ගැන කතා කරලා ගුවන්විදුලි මාධ්‍යයේ ලක්ෂණ නේද? ඒවා කතා කරා. ඊට පස්සේ ඔතෙන්ට ඇවිල්ලා තමයි අපි නැවතුනේ. එහෙනම් එතනින් එහාට අපි මේ කොටස අවසන් කරා. ඉතින් විභාගයේ උත්තරදීත් ගුවන්විදුලි මාධ්‍ය තුල ලක්ෂණ අහනවා, ස්වභාවය අහනවා. සමහර පිටපත් රචනය ගැන යම් ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් මේ නිසා මේවා පිළිබඳව අවධානය අවබෝධය තබා ගැනීම අනිවාර්යෙන් ඔබට වැදගත් වෙනවා. පැහැදිලිද? රයිට්. ඒ නිසා ඒවට අවධානය දෙන්න. හොඳයි. එහෙනම් අපි ගුවන්විදුලි මාධ්‍යයෙන් ඔතනින් ඉස්සරහට යනවා. ලියා ගන්න මාතෘකාව ඔයාගේ පිටු අංක 12 තියෙනවා. රූපවාහිනී මාධ්‍ය හා භාෂා භාවිතය. රූපවාහිනී මාධ්‍ය හා භාෂා භාවිතය. හරි. රූපවාහිනී මාධ්‍ය සහ භාෂා භාවිතය. අපි කතා කරමු රූපවාහිනිය කොයි වගේද, ඒකේ ස්වභාවය කොයි වගේද කියන කාරණේ. හොඳයි. රූපවාහිනී මාධ්‍ය සහ භාෂා භාවිතය. දැන් ඔබ දන්නවා රූපවාහිනිය කියන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක්. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක්. ඇයි අපි රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් කියලා කියන්නේ? රූපය පේනවා, හඬ ඇහෙනවා. ඒ නිසා ඒක තුල තියෙනවා ඇහෙන පෙනෙන ස්වභාවය. ඒ නිසා අපි කියනවා ශ්‍රව්‍ය දෘශ්‍යයි. එතකොට පුතේ රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වන නිසා දුෂ්‍යවන රූපයට අදාළ කොටගෙන වැඩසටහන් ඉදිරිපත් කිරීමත් භාෂා හැසිරවීමත් සිද්ධ කරනවා. දුෂ්‍යවන කියන්නේ පේන රූපයට අදාළව තමයි වැඩසටහන ඉදිරිපත් වීම සහ භාෂාව හැසිරවීම සිද්ධ වෙන්නේ. ඔයාලට පැහැදිලිද? right. එතකොට පුතේ මේ රූපවාහිනිය ගත්තාම රූපවාහිනිය කියන මාධ්‍ය ඊටාම සංකීර්ණ මාධ්‍යයක්. විශාල කාර්මික තාක්ෂණික මෙවලම් රසකින් යුක්ත විශාල සේවක පිරිසක් වැඩ කරන එක වැඩසටහනක් කරන්න සෑහෙන සංකීර්ණ ස්වභාවයක් මේ මාධ්‍ය තුල තියෙනවා. ඒ නිසා රූපවාහිනිය ගත්තාම අනෙකුත් ජනමාධ්‍යයන්ට වඩා සුවිශේෂී වෙනවා. පැහැදිලිද? ඒ නිසා තමයි අද ජනප්‍රියතම ජනමාධ්‍ය බවට රූපවාහිනිය පත් වෙලා තියෙන්නේ. අද ලෝකේ ගත්තත් ජනප්‍රියම මාධ්‍යයක් තමයි රූපවාහිනිය පුවත්පතටත් ගුවන්විදුලියටත් සාපේක්ෂව. එතකොට මේ රූපවාහිනිය තුල වැඩසටහන් කරද්දී රූපවාහිනිය වැඩසටහන් ඉදිරිපත් කරද්දී භාෂා භාවිතය සිද්ධ වීමේදී විවිධ වශයෙන් වෙනස්කම් අපි දකිනවා. පොදුවේ ගත්තාම ගුවන්විදුලිය වගේම තමයි රූපවාහිනිය තුලත් භාෂා භාවිතය තුල අපි සරල භාවයක් දකිනවා. සරල භාෂා භාවිතයකින් ඉදිරිපත් කරනවා. ඊට හේතුව සියලු දෙනාටම උගත් සාමාන්‍ය අධ්‍යාපනයක් ලැබපු අය සමහර නුගත් අය සියලු දෙනාටම යම් අවබෝධයක් ඇතිවන විදිහට තමයි ජනමාධ්‍ය තුල පොදුවේ භාෂා භාවිතය සිදු වෙන්නේ. ඒ නිසා රූපවාහිනියේ ඔය කියන භාෂා භාවිත රටාව සරලව අපි දකිනවා. හැබැයි පුතේ අර ගුවන්විදුලිය වගේම තමයි රූපවාහිනියේ විවිධ වැඩසටහන් තියෙනවා. දේශපාලන වැඩසටහන්, ආගමික වැඩසටහන්, අධ්‍යාපන වැඩසටහන්, ක්‍රීඩා වැඩසටහන්, සාකච්ඡාමය වැඩසටහන්, මේවා සාහිත්‍ය වැඩසටහන් මේවා ඉදිරිපත් කරනකොට ඒවාට ආවේනික වෙච්ච භාෂා රටාවක් යොදා ගන්නවා. මොකද අර කියපු වැඩසටහන් දැන් ආගමික වැඩසටහනක් ගන්න දැන් බෞද්ධ ආගමික වැඩසටහනක කතා කරනවා නම් ධම්මපදය ගැන පටිච්ච සමුප්පාදය ගැන ඒක දන්නේ බෞද්ධයන්. ඒගොල්ලොන්ට ඒකේ කතා කරන වචන ගැඹුර තේරෙනවා. ඒ නිසා ඉලක්ක පිරිසක් එතන ඉන්නවා.
අන්න ඒ නිසා ඒ වැඩසටහන් මම ඔය කියපු නාමිකව කියපු වැඩසටහන් වලදී ඉලක්ක පිරිසක් ඉන්න නිසා ඔවුන්ට ගැළපෙන විදිහට භාෂා භාවිතය සිද්ධ කරනවා. ඒ නිසා ගුවන් විදුලිය තුල වගේම තමයි රූපවාහිනිය ගත්තාම රූපවාහිනිය තුලත් භාෂා භාවිතයේ එයට ආවේනික ස්වභාවයන් තියෙනවා. බෑදලේ මම කියන්නේ ඒට ආවේනික ලක්ෂණ ස්වභාවයන් රූපවාහිනිය තුල භාෂා භාවිතයේදීත් අපි දකිනවා. පැහැදිලිනේ? රයිට්. හරි. අපි පොඩි ප්‍රවේශයක් ගමු රූපවාහිනිය තුල මාධ්‍ය හා භාෂා භාවිතේ පොඩි රූපවාහිනිය ගැන පොඩි වීඩියෝත් පැහැදිලි කිරීමක් මේ පන්ති අතරතුරදීත් මම සිද්ධ කරන්න. ඒකටත් මම වැඩ සම්පාදනය කරලා තියෙනවා. හරි. යන්කෝ කොහොම යනකොට ඔබට තේරෙයි මොකද්ද කියන්නේ කියලා. රයිට්. ලියන්න මෙන්න මෙහෙම මාතෘකාව ලියා ගන්න රූපවාහිනී මාධ්‍ය හා භාෂා භාවිතය. මාතෘකාව ලිව්වා නේද? ඔයාගේ නිබන්ධනයේ 12 වෙනි පිටුවේ තියෙනවා. හරි. right. ඒ යටතේ මෙන්න මෙහෙම ලියන්න. රූපවාහිනිය ඒ යටතේ ලියන්නේ රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි. රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි. දුෂ්‍යවන රූපයට අදාළව දුෂ්‍යවන රූපයට දුෂ්‍ය කියන්නේ පේන දුෂ්‍යවන රූපයට අදාළව භාෂාව හසුරවමින් දුෂ්‍යවන රූපයට අදාළව භාෂාව හසුරවමින් වැඩසටහන් ඉදිරිපත් කිරීම දුෂ්‍යවන රූපයට අදාළව භාෂාව හසුරුවමින් වැඩසටහන් ඉදිරිපත් කිරීම රූපවාහිනිය තුල සිදුවේ. රූපවාහිනිය තුල සිදුවේ. රූපවාහිනිය තුල සිදුවේ. right. වෙනම ඡේදයට යන්න. වෙනම ඡේදයකට යන්න. වර්තමානයේ වන විට වෙනම ඡේදයක. වර්තමානයේ වන විට ජනමාධ්‍යයන් අතර ආකර්ශනීය මෙන්ම වර්තමානයේ වන විට ජනමාධ්‍යයන් අතර ආකර්ශනීය මෙන්ම ලොව පුරා ජනප්‍රියතම මාධ්‍ය ලෙස ආකර්ශනීය මෙන්ම ලොව පුරා ජනප්‍රියතම මාධ්‍ය ලෙස රූපවාහිනිය දැක්විය හැකිය. රූපවාහිනිය දැක්විය හැකිය. පැහැදිලිනේ? රූපවාහිනිය දක්වන්න පුළුවන්. වෙනම ඡේදයක. වර්තමානයේ වන විට වෙනම ඡේදයක. වර්තමානයේ වන විට රූපවාහිනිය වර්තමානයේ වන විට රූපවාහිනිය වාණිජ අරමුණු මූලික කොට ගනිමින් වාණිජ අරමුණු මුදල් ඉපැයීම කියන කාරණේ වාණිජ අරමුණු මූලික කොට ගනිමින් වර්තමානයේ වන විට රූපවාහිනිය වාණිජ අරමුණු මූලික කොට ගනිමින් විවිධ නව්‍යකරණයන්ට අනුව නවතාවයන්ට අනුව කියන එක. විවිධ නව්‍යකරණයන්ට අනුව කටයුතු කිරීමක් දැකිය හැකිය. විවිධ නව්‍යකරණයන්ට අනුව
කටයුතු කිරීමක් දැකිය හැකිය. හරි. තේරුණා නේද? විවිධ නව්‍යකරණයන්ට අනුව කටයුතු කිරීම දැකිය හැකිය. ඒ කියන්නේ පුතේ දැන් අද අපි දකිනවා රූපවාහිනිය තුල මේ දේවල් හරි සරලයි. අද රියැලිටි වැඩසටහන්. මේවා සල්ලි උපයන්නේ කරන්නේ මේවද එකක් ඉවරනකොට එකක්. නේද? බලන්නකො මේ රියැලිටි වැඩසටහන් වල ස්වභාවය. දැන් ඔය හිරුවේ නාලිකාව ගත්තොත් මොනවද මේ ඩාන්ස් ස්ටාර් කියනවා. ඊට පස්සේ තව පොඩි උන් නටන එකක් තියෙනවා. ඉතින් ආයේ සින්දු කියන ඒවා තියෙනවා. දැන් බලන්න එක රියැලිටි කන්සෙප්ට් එකක් ඉවර වෙනකොට තව එකක් පටන් ගන්නවා. ඩාන්ස් ස්ටාර් ඉවර වෙනකොට මොකක්ද වෙන්නේ? හිරු ස්ටාර් පටන් ගන්නවා. හිරු ස්ටාර් ඉවර වෙනකොට මොකක්ද වෙන්නේ? ආයේ ඩාන්ස් ස්ටාර් පටන් ගන්නවා. එනවා තව වෙන එකක් පටන්. එතකොට මේවා අර ඇයි මේ ස්ටෙප් බයි ස්ටෙප් සල්ලි උපයන මේ දාදා මේවයි යනවා. ඉතින් මේවයි තියෙන වාණිජ අරමුණ. ඒ වගේම ටෙලි නාට්‍ය ගත්තාම බලන්න මුලක් නැහැ, මැදක් නැහැ, අගක් නැති නාට්‍ය. ඔහේ යනවා. මේවා බලන මේ ජනතාවක් ඉන්න හින්දානේ දාන්නේ ඉතින් ඇත්ත කතාව. මිනිස්සුන්ගේ විඥානේ නැහැ අපේ රටේ ගොඩක් වෙලාට. ඒක වෙනම කතා කරන්න පුළුවන් මාතෘකාව. අපි ඒවා කතා කරලා තියෙනවා මාධ්‍ය සංස්කෘතියට. එතකොට මේ විදියට වාණිජමය අරමුණු වෙළඳ ප්‍රචාරණයන්ට වැඩි ඉඩකඩක් ලබා දෙනවා. වාණිජමය අරමුණු මත තමයි රූපවාහිනිය වැඩි වශයෙන් කටයුතු කරන්නේ. රයිට්. වෙනම ගන්න තර ලකුණක් දාලා. වෙනම. රූපවාහිනිය තුල වෙනම තර ලකුණක් දාලා ගන්න. රූපවාහිනිය තුල ඉදිරිපත් වන වැඩසටහන්. රූපවාහිනිය තුල ඉදිරිපත් වන වැඩසටහන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. right. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. නේද? බලන්න ඔයාගේ නිබන්ධනය පොඩ්ඩක්. හරි. නිබන්ධනය පොඩ්ඩක් බලන්න. කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොනවද කොටස් දෙක? වෘතාන්තමය සහ වෘතාන්තමය නොවන. කොටස් දෙකක් තියෙනවා. වෘතාන්තමය සහ වෘතාන්තමය නොවන. හරි. දැන් වෘතාන්තමය කියන්නේ මොකක්ද? වෘතාන්තමය කියන්නේ දැන් සරල වචනයක් ගත්තොත් ටෙලි වෘතාන්තය කියලා කියනවා. ඒ කියන්නේ වෘතාන්තමය කියන්නේ ටෙලි නාට්‍ය, චිත්‍රපට, කාටූන්, කතන්දර වගේ දේවල් අපි කියනවා වෘතාන්තමය කියලා. ඒ කියන්නේ ඒ නාට්‍යමය විදියට අනේවා. වෘතාන්තමය නොවන ගත්තොත් ඔය ප්‍රවෘත්ති මේ සාකච්ඡා වෙනත් විවිධ වාර්තාමය වැඩසටහන් ඩොකියුමන්ටරි කියලා අපි කියන රූපවාහිනිය තුල. ඉතින් මේවට අපි කියනවා වෘතාන්තමය නොවන කියලා. එහෙනම් කොටස් දෙකක් තියෙනවා රූපවාහිනිය වැඩසටහන් ඔන්න ඔය විදියට. රයිට්. ගන්න වෘතාන්තමය නොවන. රයිට්. තර ලකුණු දෙකක් යටතේ හරිය ලියලා නිබන්ධනය බලන්න. බලලා ඉස්සරහෙන් අදාළ උදාහරණ දාගන්න. වෘතාන්තමය නොවන. හරි. ගන්න වෘතාන්තමය කියන එක ඉස්සරහෙන් ගන්න ටෙලි නාට්‍ය, කාටූන්, නිර්මාණ ඒ වගේ ඒවා. ඒකට අපි කියනවා වෘතාන්තමය. වෘතාන්තමය නොවන කියන එකට ගන්න මොනවද? ප්‍රවෘත්ති, වාර්තා වැඩසටහන් නේ විශේෂාංග ඒවා ගන්න පුළුවන්. හරි. ඒ විදිහට ගන්න. බොහොම සරලයි. ඉතින් මේවා අපි ගුවන්විදුලිය ගැන මීට කලිනුත් රූපවාහිනිය ගැන මීට කලිනුත් අපි කරලා තියෙනවා 4 වෙනි පාඩම් මාලාවේ නේ. ජනමාධ්‍ය, නවමාධ්‍ය, සමාජ මාධ්‍ය ගැන කතා කරනවා අපි කරා. right. පැහැදිලිනේ. වෙනම ඡේදයක්. රූපවාහිනිය තුල වෙනම ඡේදකින් රූපවාහිනිය තුල වැඩසටහන් සඳහා භාෂා භාවිතය ගත් විට රූපවාහිනිය තුල වැඩසටහන් සඳහා භාෂා භාවිතය ගත් විට රූපවාහිනිය තුල වැඩසටහන් සඳහා භාෂා භාවිතය ගත් විට පොදුවේ සරල භාෂාවක් යොදා ගනි. පොදුවේ සරල භාෂාවක් යොදා ගනි. එනම් ඒකටම ගන්න. එනම් සියලු දෙනාටම තේරුම් ගත හැකි ආකාරයට භාෂා භාවිතය සිදු කරයි.
භාෂා භාවිතය සිදු කරයි. ඒකටම ගන්න කමක් නැහැ. නමුත් විවිධ වැඩසටහන් ආදිය ඉදිරිපත් කරන විට විවිධ වැඩසටහන් ආදිය ඉදිරිපත් කරන විට එම වැඩසටහන්හි ස්වභාවයට අනුව භාෂා භාවිතය සිදුවේ. උදාහරණ ලෙස වෙනම ගන්න උදා අධ්‍යාපනික ළමා සාහිත්‍යමය විනෝදාත්මක ආදී විවිධ ශේෂ්ත්‍රයන්ට අනුව වැඩසටහන් ඉදිරිපත් කරන විට වැඩසටහන් ඉදිරිපත් කරන විට ආදී විවිධ ශේෂ්ත්‍රයන්ට අනුව වැඩසටහන් ඉදිරිපත් කරන විට ඒවාට අදාළ ග්‍රාහකයාට අනුව ඒවාට ඉලක්ක ග්‍රාහකයාට අනුව භාෂා භාවිතය සිදු කරයි. භාෂා භාවිතය සිදු කරයි. හොඳයි. පැහැදිලිද? ඒ කියන්නේ අධ්‍යාපන වැඩසටහනක් ගද අපි ගමුකෝ. දැන් මේ දවස්වල රූපවාහිනිය යනවනේ විවිධ A level විභාග ඉලක්ක වැඩසටහන. එතකොට ඉතින් ඒ විෂයන් වලට අදාළව ඉන්න කට්ටියට අදාළව තමයි භාෂා භාවිතය සිදු කරන්නේ. පැහැදිලි මම කියන්නේ. එනේ ඒක සාමාන්‍ය දෙයක් නේ. මම කලින් කිව්වා වගේ. රයිට්. හරි. එහෙනම් ඒ අනුව සිද්ධ වෙනවා. රයිට්. තර ලකුණක් දාලා ගන්න පුතේ වෙනම. සමස්තයක් ලෙස රූපවාහිනී වැඩසටහනක් තුළ භාෂා භාවිතයේදී සමස්තයක් ලෙස රූපවාහිනී වැඩසටහනක් තුළ භාෂා භාවිතයේදී දැකිය හැකි ලක්ෂණ පැති කිහිපයකි. සමස්තයක් ලෙස රූපවාහිනී වැඩසටහනක් තුළ භාෂා භාවිතයේදී දැකිය හැකි ලක්ෂණ පැති කිහිපයකි. සමස්තයක් ලෙස රූපවාහිනී වැඩසටහනක් තුළ භාෂා භාවිතයේදී දැකිය හැකි ලක්ෂණ පැති කිහිපයකි. එනම් right ගන්න පුතේ කරුණු වශයෙන් ගන්න. ලියන කරුණු වශයෙන් 15ට. ලියන්න. සරල භාෂා භාවිතය ප්‍රධාන වශයෙන් සරල භාෂා භාවිතය. සරල භාෂා භාවිතය. දෙක ඉදිරිපත් කරන වැඩසටහන් වලට අනුව භාෂා රටාව වෙනස් වීම
ඉදිරිපත් කරන වැඩසටහන් වලට අනුව භාෂා රටා වෙනස් වීම. ඉදිරිපත් කරන වැඩසටහන් වලට අනුව භාෂා රටා වෙනස් වීම. සරල භාෂා භාවිතය දෙක ඉදිරිපත් කරන වැඩසටහන් වලට අනුව භාෂා රටා වෙනස් වීම. 3 ඉලක්ක ග්‍රාහකයාට අනුව භාෂා භාවිතය. ඉලක්ක ග්‍රාහකයාට අනුව භාෂා භාවිතය. ඉලක්ක ග්‍රාහකයාට අනුව භාෂා භාවිතය. 4 අවස්ථානුකූලව. 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 සංකීර්ණ භාෂා රටා භාවිතය. අවස්ථානුකූලව සංකීර්ණ භාෂා රටා භාවිතය. ආදී වශයෙන් දැකිය හැකිය. ආදී වශයෙන් දැක්විය හැකිය. right. ඔන්න ඔය කියන තත්ත්වයන් අපිට රූපවාහිනිය තුල භාෂා භාවිතය දකින්නට පුළුවන්. ගුවන්විදුලියේදීත් ඔය ලක්ෂණම අපි දකිනවා. ගුවන්විදුලියේ රූපේ පේන්නේ නැහැ. රූපවාහිනියේ රූපේ පේනවා. ඒ නිසා තමයි මේ වෙනස අපිට වෙන වෙන වශයෙන් දකින්නට පුළුවන් වෙන්නේ. තේරුණානේ? right. වෙනම ඡේදයකට යන්න. හරි. ලියන්න මෙන්න මෙහෙම. රූපවාහිනිය වෙනම ඡේදකී. රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් ලෙස රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් ලෙස දුෂ්‍යවන රූපයට අදාළව දුෂ්‍යවන රූපයට අදාළව දුෂ්‍යවන රූපයට අදාළව දුෂ්‍යවන රූපයට අදාළව උපරිම ග්‍රාහක ආකර්ෂණයක් ලබා ගැනීමට කටයුතු කරයි. දුෂ්‍යවන රූපයට අදාළව උපරිම ග්‍රාහක ආකර්ෂණයක් ලබා ගැනීමට කටයුතු කරයි. උපරිම ග්‍රාහක ආකර්ෂණයක් ලබා ගැනීමට කටයුතු කරයි. එම නිසා ළමා තරුණ වැඩිහිටියන එම නිසා ළමා තරුණ වැඩිහිටියන ඕනෑම කාණ්ඩයක අයෙකු වුවද ළමා තරුණ වැඩිහිටියන ඕනෑම කාණ්ඩයක අයෙකු වුවද ඉතා ඉක්මනින් රූපවාහිනිය කෙරෙහි ආකර්ෂණය කර ගැනීමේ හැකියාව. ඉතා ඉක්මනින් රූපවාහිනිය කෙරෙහි ආකර්ෂණය කර ගැනීමේ හැකියාව. රූපවාහිනියට පවතී. රූපවාහිනියට පවතී. පැහැදිලි? right. දැන් ඔය කියන දේවල් එච්චර අමාරු වචන නෙවෙයිනේ ළමයි. නේද? දැන් අපි දකිනවා රූපවාහිනිය ගත්තාම ආකර්ෂණය හැම ගෙදරම උදේ ඉඳන් හවස් වෙනකන් රෑ එනකන් එළි වෙනකන් ටීවී දාලා තියෙනවා. සමහර ටීවී පුටු වලට බලන්නත් ටීවී දාලා තියෙනවා. කවුරුත් නැහැ ඔය දාලා තියෙනවා. ඇයි ඉතින් ඔය බලනවා. ඒක ආකර්ෂණීයයි. නේද? විවිධ වැඩසටහන් යනකොට ඒ බලන්න හිතෙන විදිහේ රූප ජවනිකා නේ ඉදිරිපත් කිරීම නිසා රූපවාහිනිය තුළ පොඩි ආකර්ෂණීය ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ළමා තරුණ වැඩිහිටි ඕනෑම වයසක කෙනෙක් රූපවාහිනිය කෙරෙහි වඩා ඉක්මනින් යොමු කර ගන්න ස්වභාවය අපි දකිනවා. පැහැදිලිද? ඒ නිසා
මේ தත්ත්වය අපි රූපවාහිනිය තුල තියෙනවා. එතකොට මේ රූපවාහිනිය තුල මේ පවතින ආකර්ෂණීය ස්වභාවය නිසාම රූපවාහිනියෙන් පෙන්වන විවිධ දේවල් මත සමාජ සංස්කෘතික වෙනස්කම් රසක් ඇති වෙනවා. අපි මේවා කතා කරලා තියෙනවා සංස්කෘතිය කියන පාඩම් මාලාව යටතේ. මේ රූපවාහිනියෙන් සිදු කරන වැඩසටහන් ඉදිරිපත් කරන වැඩසටහන් නිසා සමාජය තුල විවිධ වෙනස්කම් ඇති වෙනවා. විවිධ නවතා ඇති වෙනවා. එහිදී වඩා වගකීමක් තියෙනවා රූපවාහිනියට. මොකද්ද නේද? හරවත් නොවන නැත්නම් අපි කියන්නේ හරසුන් වැඩසටහන් වලින් බැහැරව සමාජයට වැදගත් වන වැඩසටහන්, ගුණාත්මක සමාජයකට මුල් වන වැඩසටහන් ඉදිරිපත් කිරීම රූපවාහිනී මාධ්‍යයේ වගකීමක් බවට පත් වෙනවා. නමුත් අපි ඒවා දකින්නේ නැහැ. අපි sannivedana කාර්යයන් වලදීත් ඔවා කතා කරලා තියෙනවා. දැන් බලන්න මේ කියන පාඩම් එකිනෙකට සම්බන්ධතාවයක් තියෙනනේ. මාධ්‍ය සංස්කෘතිය, sannivedana කාර්යයන් නේද? මේ ඔක්කොම එකිනෙකට ජොයින්ට් වෙනවා කොහෙන් ගියා. නේද? හරි අවබෝධය තියෙන. ඉතින් ඔබ පාඩම් කරන්න ඕනේ මේවා. නේද? දැන් මුලින් ඉඳන් පන්ති වලට සම්බන්ධ වෙච්ච ළමයිට මුලින් ඉඳන් පිළිවෙලට නෝට්ස් තියෙනවා. ඒගොල්ලෝ මේ වීඩියෝ ක්ලාස් එක හරියට බලනවා. ඒගොල්ලෝ කන්ටිනියු කරා යනවා. දැන් එහෙන් මෙහෙන් ජොයින්ට් දාගත්ත අය ඉන්නවා. ඒගොල්ලොන්ට මුල සමහරට නැහැ. නමුත් කලබල වෙන්න එපා. රිවිෂන් එකේදී අපි නැවත ඔවා ප්‍රශ්නෝත්තර විදිහට කතා කරලා කොහොම හරි ඔයාව ගොඩ දානවා. නේද? අපි රිවිෂන් එක නොවැම්බර් දෙසැම්බර් වගේ කාලෙදි තමයි පටන් ගන්න හිතාගෙන ඉන්නේ 2022 රිවිෂන් එක. දැම්ම හදිස්සි වෙන්න එපා. මොකද දැම්ම හදිස්සි වෙන්න එපා කියන්නේ දැන් මේ අපි බැට කනවනේ මේ වෙලාවේ. දැන් ඉස්කෝල නෑ, පන්තියක් හරියට උගන්න ගන්න විදිහක් නෑ සජීවීව. ඉතින් මේ බැට කනාස්සේ තව රිවිෂන් එකකුත් ගෙනල්ලා ඔබ આવුවොත් එහෙම ඔන්ලයින් මේක විකාරයක් වෙනවා. ඒ නිසා පියෝ රිවිෂන් එකක් අපිට පටන් ගන්න පුළුවන් වෙයි. නොවැම්බර් දෙසැම්බර් සාමාන්‍ය පන්ති ආරම්භ වුණාට පස්සේ. මොකද දැන් අවුරුදු 16ත් 20ත් අතර ඔයාව වැක්සින් කරන්න යනවා. එතකොට ඉතින් ඔයාලට බෙහෙත් විදි. ඊට පස්සේ නේද ඔයාලට සාමාන්‍ය විදිහට ඉතින් මේ සමාජයේ හැදෙන්න එපා. මෙහෙමම යන්න බෑනේ. එතකොට අපිට මේ පන්තිකරණය සාමාන්‍ය කරණයට යන්න පුළුවන් වෙයි. එතකොට අපි රිවිෂන් එක පටන් ගමු. දැම්ම අපි රිවිෂන් පටන් ගන්න නැහැ. මොකද සමහර පන්ති වල රිවිෂන් උත් ඇඩ් කරනවා. ඉතින් ඒවා තේරුමක් නැති දේවල් ළමයි. දැන් මේකත් මේ බොහොම ආයාසයෙන් යන්නේ නේද? එතකොට රිවිෂන් එකකුත් ඔය ASCII ගහන්න ගියොත් ඔක හරියන්නේ නැහැ. ඒ නිසා මේ යන විදිහට කරගෙන යන්න. වැඩේ තියෙන්නේ තියරි කරන දේවල් ටික හරි කන්ටිනියු කරගෙන යන්න. එච්චරයි කියන්න තියෙන්නේ. තේරුණාද? right. හරි. වෙනම ඡේදයට යන්න. වෙනම ඡේදය. රූපවාහිනිය වෙනම ඡේදකින් රූපවාහිනිය ආකර්ෂණීය මාධ්‍යයක් වන නිසා වෙනම ඡේදකින් ලියන්නේ රූපවාහිනිය ආකර්ෂණීය මාධ්‍යයක් වන නිසා ඉදිරිපත් කරන විවිධ වූ වැඩසටහන් තුළින් සමාජ සංස්කෘතිකමය වෙනස්කම් රසක් ඇතිවීම සිදුවේ. සමාජ සංස්කෘතිකමය වෙනස්කම් රසක් ඇතිවීම සිදුවේ. විශේෂයෙන්ම ළමා තරුණ පිරිස් තුළ අවිචාරවත් භාවයන් නිර්මාණය වීමටද රූපවාහිනිය හේතු වී ඇත. අවිචාරවත් භාවයන් නිර්මාණය වීමටද රූපවාහිනිය හේතු වී ඇත. එම නිසා වෙනම ගත්තත් කමක් නැහැ. ඒකටම ලිව්වත් අවුලක් නැහැ. එම නිසා එවැනි වැඩසටහන් ප්‍රචාරණයන්ගෙන් ඈත්ව
එම නිසා එවැනි වැඩසටහන් ප්‍රචාරණයන්ගෙන් ඈත්ව එම නිසා එවැනි වැඩසටහන් ප්‍රචාරණයන්ගෙන් ඈත්ව එම නිසා එවැනි වැඩසටහන් ප්‍රචාරණයන්ගෙන් ඈත්ව ගුණාත්මක මාධ්‍යකරණයක් සිදු කිරීම ගුණාත්මක මාධ්‍යකරණයක් සිදු කිරීම රූපවාහිනිය තුල වගකීමක්ද වේ. රූපවාහිනිය තුල වගකීමක්ද වේ. වගකීමක් ඒක රූපවාහිනිය. right වෙනම ඡේදනය. රූපවාහිනිය තුල වගකීමක්ද වේ. වෙනම ඡේදනයක්. උදාහරණ ලෙස උදා ටෙලිනාට්‍ය හා වෙනත් විවිධ රියැලිටි වැඩසටහන් රියැලිටි අපි කියනවා සිංහලෙන්ම කිව්වොත් යථාකාරී වැඩසටහන් යථාකාරී රියැලිටි ටෙලිනාට්‍ය රියැලිටි වැඩසටහන් සිදු කිරීමේදී ගුණාත්මක භාවයේ පවත්වාගෙන යාම ඉතා වැදගත් වේ. එහෙම නැතුණොත් මොකද වෙන්නේ? වැඩක් නැහැ. ගුණාත්මක භාවය පවත්වාගෙන යාම ඉතා වැදගත්. එහෙම නැතුණොත් වැඩක් නැහැ. අද අපි ඔය කියන ගුණාත්මක භාවයේ රූපවාහිනිය තුල දකින්නේ නැහැ. මොකද හේතුව වාණිජමය අරමුණු මුල් කරගෙන තමයි රූපවාහිනිය තුල බොහෝ විට වැඩ කටයුතු සිද්ධ වෙන නිසා ගුණාත්මක කරණයක් අපි අද දකින්නේ නැහැ. නේ හොඳ නිර්මාණ කියන එක අපි අද දකිනවද? නැහැ. ඒක අනේ මන් දන්නේ නැහැ රූපවාහිනිය අද තියෙන වාණිජ තරමක් හෝ ගුණාත්මක තත්ත්වයෙන් පවත්වාගෙන යන්නේ ජාතික රූපවාහිනිය විතරයි. වැඩසටහන් වල ITN එකක් නැහැ ඒ ගුණාත්මක තත්ත්වයේ. ගොඩක් සමහර වැඩසටහන් ටෙලිනාට්‍ය එහෙම ගත්තොත් ITN එකේ ගුණාත්මක නැහැ සමහර ටෙලිනාට්‍ය. හැබැයි යම් වැඩසටහන් තියෙනවා ගුණාත්මකයි. නමුත් ජාතික රූපවාහිනිය ඒ ගුණාත්මක තත්ත්වය තියාගෙන යනවා. මගේ සම්බන්ධතාවයක් තියෙන නිසාම නෙවෙයි මම කියන්නේ ඒක ඇත්ත ඒ කතාව. නමුත් අනිකුත් පෞද්ගලික නාලිකා ඒ තත්ත්වේ නෑ වාණිජ අරමුණු මත පමණයි කටයුතු කරන්නේ. ගුණාත්මකව නාලිකාව පවත්වාගෙන යන්න ගියාම තියෙන තවත් ප්‍රශ්නයක් තමයි පුතේ වර්තමානයේ වන විට මිනිස්සු බලන්නේ නැහැ. ඔයා ජාතික රූපවාහිනිය බලන්නේ නැහැ. ඒකේ නාට්‍ය වැඩසටහන් බලන ප්‍රමාණය 100ට ඉතාම අඩු ප්‍රමාණයක් බලන්නේ. ඇයි ඒවා අර ඔයගොල්ලන්ට එච්චර අර දැන් මේ අර ප්‍රශස්තමය වැඩසටහන් කියන එක ඔබ එච්චර යන්නේ නැහැනේ බලන්න. නේ ඔයා බලන්න දැන් ගොඩාක් කලාට එන්ටර්ටේන්මන්ට් අර උපරිම තලයේ අර මේ මොනවද මේ වාණිජමය වශයෙන් යන වැඩසටහන් නේද? ඒ දේවල් තමයි ඔයා කැමති. සාමාන්‍ය වට එච්චර යන්නේ නැහැ. ඉතින් ඒක ඔයාලගේ තියෙන අර මොනවද මේ තියෙන දැනුම තුල තියෙන ප්‍රශ්නයක්. නේද? හොඳ නාට්‍ය හොඳ ගීත බලන්නෙම නැහැ නේද? නේ හොඳ ගීත අහන්නේ නාට්‍ය බලන්නේ එහෙම නැහැ නේද? අර එහෙම ඒක තමයි ඉතින් අද සමාජය තුල තියෙන දෙයන්න අද නේද? හැබැයි මෙහෙම දෙයක් තියෙනවා දැන් සාමාන්‍යයෙන් පරණ ගීතයක් නව සංගීතෙත් එක්ක මික්ස් වෙලා આવොත් එහෙම ඒක වැළඳ ගන්නවා. හැබැයි මුල් ඊට පස්සේ තමයි දැන් අර මුල් ගායනය ගැන දන්නෙත් නෑ. ඊට පස්සේ තමයි දැනගන්නේ ගොඩක් වෙලාවට. දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ දැන් අපි ගත්තොත් එහෙම මේ දෙවුල්ගනේ මහත්තයාගේ එහෙම ගීත තියෙන්නේ මේ සහ මේ ඔය අපි ගත්තොත් මිල්ටන් පෙරේරා වගේ ගායකයන්ගේ ගීත. දැන් ඒව අර පසු කාලිනව නව සංගීතයෙන් ආවනේ. එතකොට තමයි මිනිස්සු ඒක ලස්සන සින්දුවක් නේද? අලුත් සින්දුවක් කියලා අලුත් වෙන්නේ කොහොමද? 70 දශකයේ 80 දශකයේ ජනප්‍රිය සින්දු. නේ ඔකට හොඳම උදාහරණයක් ගන්න පුළුවන් අර මිහිරති වසන්ත කාලයේ ගීතේ. ඒක අර අපි මචං කියන බෑන්ඩ් එක නව සංගීත සංයෝජනයකින් ගායනා කරා. ඊට පස්සේ සමාජයේ වැළඳගත්තා. නේ අර අහලා තියෙනනේ මිහිරති වසන්ත කාලය කියලා ගීතයක් තියෙන්නේ. හරි ලස්සනයි. අහලා නැද්ද? අදහන්න. ඉතාලම ලස්සන ගීතයක්. ලස්සන කියනවා ඒකලෝ නේ. මිහිරති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නුවාවේ ගිම්හානයේ ගිලන් වී නේ කියලා ගීතයක් තියෙනවා. එතකොට මිහිරති වසන්ත කාලේ මට එතනින් එහාට වචන මතක නැහැ. ඒ ගීතය හරි ලස්සනයි ඒ ගීතය. අදහන්නකො.
මේ පන්තියේ පස්සේ අහන්න. ඒ ගීතේ අපි මචන් බෑන්ඩ් එක නව සංයෝජනයකින් දුන්නාම මාර විදියට ඇහුවා ඒ ගීතේ. හැබැයි ඔක මුලින්ම කිව්වේ මේ මිල්ටන් පෙරේරාගේ හණෙන් එන්නේ. ඉතින් ওই ගීත තියෙනවා. ඒ තාම නේ අර තව ගීතයක් තියෙනවා ළමයි. මේ දෙවුල්ගනේ මහත්තයා කියන්නේ ඒකත් ඒක නම් නව සංයෝජනයකින් කවුරුත් කියලා නෑ. මම මේ මෑතක ඇහුවා. මේ අර මේ අයියා කෙනෙක් තමන්ගේ බාල නංගිගේ තියෙන මේ අර නංගි බොහොමක් අර අවිචාර කෙලිලොල් භාවය වැඩි. ඒ නිසා පොඩ්ඩක් අර අයාලට යන්න දරන ප්‍රයත්නය වැඩි. යාළු වෙන්න නිකන් සම්බන්ධතා තියාගන්න එහෙම දරන උත්සාහය වැඩි. මෙන්න මේ ගැන ගීතයක් තියෙනවා දෙවුල්ගනේ මහත්තයාගේ අහලා බලන්න. ඔබ අහලා තියෙනවද දන්නේ නැහැ. පේරස් මුද්ද දෙන්න ඇඟිලි පුංචි වැඩි නුඹේ හීනෙන් සකුන්තලා වෙන්න හදන බාලනගේ බෝපලු වනාන්තරේ කියලා ගීතයක් තියෙනවා. අහන්න මේ ගීතේ නේ පේරස් මුද්ද දෙන්න ඇඟිලි පුංචි වැඩි නුඹේ හීනෙන් සකුන්තලා වෙන්න හදන බාලනගේ බෝපලු වනාන්තරේ කියලා ගීතයක් තියෙනවා. මේක දියුල්ගනේ මහත්තයා තමයි කියන්නේ. හරි මේ ගීතයෙන් ගමන අර පේරස් මුද්ද දෙන්න. ඇඟිලි පුංචි වැඩි නුඹේ මේ උඹ පොඩි කෙල්ලයි. නේද හීනෙන් සකුන්තලා වෙන්න හදන බාලනගේ නේ හීනෙන් හිතලා මගේ ඔක්කොම හරි පිරීලා තියෙන්නේ කියලා හිතනවා නේ අන්න මේ ගීතේ ඒක අර්ථය ඔක ඔය ගීත අහන්නකෝ දැන් ඔය අද මාධ්‍ය තුල යන්නේ නැහැ ඉතින් මේවා යන්නේ නැති වුණාම තමයි අද අවිචාරවත් භාවයේ තියෙන අද ඉතින් තියෙන ඒවා නෙමෙයිනේ අද තියෙන ඒවා ඉතින් නේද මේ ඇඟනට වෙන ඒවා තමයි තියෙන්නේ ඉතින් නේද අද අමුතුම සංස්කෘතියක් මාධ්‍ය ගොඩනගලා තියෙනවා අද ජනමාධ්‍යයට වඩා පුතේ නවමාධ්‍ය සමාජ මාධ්‍ය කියන ප්‍රබලයි. දැන් ඔකට හොඳම උදාහරණයනේ අර මැනිකේ මගේ හිතේ කියන ගීතය අද ජාත්‍යන්තරයේ මුළු ඉන්දියාව සහ වෙනත් විවිධ යුරෝපීය රටවලට පවා මේ ගීතය කියන්නේ. ඒතකොට මේ ගීතේ දැන් ඇත්ත ගත්තොත් මේකේ ලොකු මේ අතරම ඇගේ ගායන හැකියාව ඉතා විශිෂ්ටයි ඒ ගෑන් ළමයාගේ මොකද්ද නම මේ මොකක්ද නමන්නේ තියෙන්නේ රාය ශහානි මොකක්ද යන්නේ මට අමතකයි. ඇගේ ගායන හැකියාව ඉතා විශිෂ්ටයි. නමුත් දැන් ඒ ගීතේ ජාත්‍යන්තරයට යන YouTube හරහා ඒක ගිහිලා කොහොම හරි මේ ලොකු වාසනාවක් ඇයට පාය දෙනවා. ඒක හොඳයි. කමන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන එතන නෙවෙයි නේ. දැන් ඒ ගීතේ ගොඩාක් මේ අර්ථයක් තියෙන ගැඹුරු ගීතයක් නෙවෙයිනේ. දැන් ඊට වඩා හොඳ අර්ථාන්විත ලස්සන ගීත තියෙනවා. නමුත් ඒවා මේ මිනිස්සු අතරට යන්නේ නැහැ. ඉතින් මේකේ මේ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. හරි කමන්නේ. ඒව එච්චර හිතන්න ඕනේ නැහැ. ඒ නිසා රූපවාහිනී මාධ්‍ය තුලින් මතක තියාගන්න වැඩසටහන ඉදිරිපත් කරනකොට සමාජයට හරයක් දෙන විදිහට ඉදිරිපත් කිරීම ඒගොල්ලොන්ගේ වගකීමක්. බලන අපේ වගකීමක් නෙවෙයි. ඒ ඉදිරිපත් කරන අයගේ වගකීමක් කියන එකයි කියන්නේ. රයිට්. හරි. වෙනම ඡේදයක්. වෙනම ඡේදයක්. රූපවාහිනිය වෙනම ඡේදකින් රූපවාහිනිය සමස්තයක් ලෙස ගත් විට රූපවාහිනිය සමස්තයක් ලෙස ගත් විට ගුණාත්මක කරණයකින් යුතුව ක්‍රියාත්මක වීම රූපවාහිනිය සමස්තයක් ලෙස ගත් විට ගුණාත්මක කරණයකින් යුතුව ක්‍රියාත්මක වීම ඉතා වැදගත් වේ. ඉතා වැදගත්. හොඳයි. ගන්න පුතේ පොඩි මාතෘකාවක් මොකද්ද? රූපවාහිනී වැඩසටහන් සඳහා පිටපත් රචනය. දැන් අපි කලින් කතා කරානේ ගුවන්විදුලි වැඩසටහන් සඳහා පිටපත් රචනය. දැන් අපි ගන්නවා රූපවාහිනී වැඩසටහන් සඳහා පිටපත් රචනය කියලා මාතෘකාවක් ගන්න. රූපවාහිනී වැඩසටහන් සඳහා පිටපත් රචනය. හරි. දැන් ගුවන්විදුලි වැඩසටහනක පිටපත් රචනය ගැන කතා කරා. අපි දන්නවා ගුවන්විදුලියේ ශ්‍රව්‍ය මාධ්‍ය. ඒ නිසා ඒ අනුව පිටපත් රචනය සිද්ධ වෙනවා. රූපවාහිනී ශ්‍රව්‍ය දෘශ්‍යයි රූපවාහිනී පිටපත් රචනය රූප මාධ්‍යයකට ගැලපෙන විදිහට සිද්ධ වෙනවා.
රූපවාහිනී වැඩසටහන සඳහා පිටපත් රචනය සිද්ධ වෙන්නේ කොහොමද? රූප මාධ්‍යයට මේ රූපවාහිනී කියන මාධ්‍යයට ගැලපෙන ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. පැහැදිලිද ඔයාලට? රයිට්. මේ බලන්න. දැන් රූපවාහිනිය තුලත් පිටපත් රචනයේදී අර කලින් කියපු කාරණා ටික තියෙනවා. ගුවන්විදුලි පිටපත් රචනයේ කාරණා ටික තියෙනවා. මොකද්ද? වැඩසටහනේ අරමුණ. වැඩසටහනේ නම. ඉදිරිපත් කරන වේලාව. හරි. ඉදිරිපත් කරන නිවේදකයා පිළිබඳව. ඊළඟට අනුග්‍රාහක බවතුන් පිළිබඳව. මෙන්න මේ කියලා ලක්ෂණ ටික තියෙනවා. ඊට අමතරව විශේෂිත ලක්ෂණ කීපයක් තියෙනවා රූපවාහිනියටම ආවේනික. මොනවද? එකක් පසුතල නිර්මාණය. පසුතල නිර්මාණය. හරි. ඊළඟට වේශ නිරූපණය, ඇඳුම් පැළඳුම් භාවිතය. හරි. මේවා රූපවාහිනී පිටපත් රචනයක දකින්න පුළුවන් දේවල්. දැන් රූපවාහිනිය පේනවනේ. රූපවාහිනිය අපිට පේනවා. රූපවාහිනිය අපිට පේන නිසා ළමයි ඊට අනුව පිටපත් මේ වැඩසටහන අනුව පසුතල නිර්මාණයක් තියෙනවා. දැන් ඔබ අද මම මේ වීඩියෝ එකෙන් ඔබට පෙන්නන්නම්. අද මේ පන්ති අවසානයේ පෙන්නන මේ එකෙන් මොකද්ද? දැන් මම කරන රන්මසු වෙන වැඩසටහන ගන්නකො. රන්මසු වෙන වැඩසටහන තුල මේ කියන දේවල් තියෙනවා වැඩසටහනේ ආරමුණ. මොකක්ද අරමුණ? මෙරට අපනයන කෘෂිකර්ම ශාස්ත්‍රය පිළිබඳව දැනුවත් කිරීමන එකේ අරමුණ පිටපතේ එමය තියෙන්නේ. නම ඇවිල්ලා රන්මසු වෙන. ඉදිරිපත් කරන වෙලාව සෙනසුරාදා උදේ 7යි කාල. ඊට පස්සේ නිවේදකයා පිළිබඳ විස්තර කියන්නේ ඉතින් මේ ශාස්ත්‍රය පිළිබඳව දන්න මම වගේ කෙනෙක් තමයි කරන්නේ. හරි. ඊට පස්සේ අනුග්‍රහය. කවුද ඒකට අනුග්‍රහය දෙන්නේ? අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. පසුතල නිර්මාණය. පසුතල පිටිපස්සේ කොළපාට බෑග්ග්‍රවුන්ඩ් එකක් එනවා. ඒ අනුව රන්මසු වෙන කියලා ගහලා තියෙනවා. ඒකේ විවිධ රූප ඇඳලා තියෙනවා. ඒවා තියෙනවා වේශ නිරූපණය. ඇඳුම් පැළඳුම් භාවිතය. දැන් ඔගේ ඇඳුම් පැළඳුම් භාවිතයේදී දැන් මේ විදිහට කරන්නේ නැහැනේ. අද්දිකට දාලා බොහොම සාකච්ඡාමය විදිහට කරන්නේ. එහෙනම් ඒ වැඩසටහනට අනුව පිටපත් රචනයේ වෙනස් වෙනවා. එතකොට සිකුරාදා යනවා ජාතක රූපවාහිනියේ සැඟවුණු කහවණු කියලා වැඩසටහන. සිකුරාදා සවස් 6ට යන්නේ. සතියක් අර සතියක්. ඒකත් මම කරන්නේ. එතකොට එතනදී මේ කියන දේවල් තියෙනවා. අරමුණ ඒ දේවල් තියෙනවා. එතනත් පසුතල නිර්මාණය ගත්තොත් මැදිරියෙන් බාහිරව කරන නිසා, එළිය කරන නිසා ඒ ස්වභාවික පසුතලය තමයි ගන්න. ඒ අදාළ වැඩසටහනට ගැලපෙන පසුතලය ගන්න. එහෙනම් පුතේ රූපවාහිනිය තුල පිටපත් රචනයේදී අර ගුවන්විදුලිය වගේ මේ ලක්ෂණ ටික තියෙනවා. හැබැයි මේවා රූපවාහිනිය විතරයි ආවෙන්නේ. ගුවන්විදුලියට වැඩක් නැහැ. මොකද රූපේ පේන්නේ නැති නිසා. පැහැදිලි නේද? රයිට්. වෙනම ඡේදයකට යන්න. දැන් රූපවාහිනී වැඩසටහන් සඳහා දැන් මාතෘකාව ලිව්වා අපි. මොකද්ද? රූපවාහිනී වැඩසටහන් සඳහා පිටපත් රචනය. ඒ යටතේ ලියන්නේ රූපවාහිනී වැඩසටහන් සඳහා පිටපත් රචනයන් සිදු කිරීමේදී රූපවාහිනී වැඩසටහන් සඳහා පිටපත් රචනයන් සිදු කිරීමේදී එම වැඩසටහන් වලට ආවේනික ලෙස එම වැඩසටහන් වලට ආවේනික ලෙස එම වැඩසටහන් වලට ආවේනික ලෙස පිටපත් රචනය සිදු කරයි. පිටපත් රචනය සිදු කරයි. එහිදීද පිටපත් රචනය සිදු කරයි. ඒකටම ගන්න. එහිදීද වැඩසටහනේ ස්වභාවයට අනුව එහිදීද වැඩසටහනේ ස්වභාවයට අනුව එහිදීද වැඩසටහනේ ස්වභාවයට අනුව පිටපත් රචනය වෙනස් වේ. වැඩසටහනේ වෙනස් වෙනවා. පිටපත් රචනය වෙනස් වේ. වෙනම ඡේදනය. පොදුවේ ගත් විට වෙනම පොදුවේ ගත් විට රූපවාහිනී පිටපතක පොදුවේ ගත් විට රූපවාහිනී පිටපතක මෙවැනි අන්තර්ගතයක් දැකිය හැකිය.
මෙවැනි අන්තර්ගතයක් දැකිය හැකිය. right. මොනවද අන්තර්ගතය ළමයි ලියා ගන්න. කරුණු වශයෙන් ලියා ගන්න. වැඩසටහනේ ආරමුණ. අපි කලින් අරක ලිව්වා වගේම තමයි. වැඩසටහනේ ආරමුණ. වැඩසටහනේ නම. වැඩසටහනේ ආරමුණ නම. ඉදිරිපත් කරන වේලාව. අරමුණ නම ඉදිරිපත් කරන වේලාව. ඊළඟ අනුග්‍රහකත්වයේ පිළිබඳව අනුග්‍රහය පිළිබඳව කරුණ වශයෙන් ලියන්නේ අනුග්‍රහය පිළිබඳව. ඊළඟ ඉදිරිපත් කරන නිවේදකයා පිළිබඳව. ඉදිරිපත් කරන නිවේදකයා පිළිබඳව. ඊළඟ වැඩසටහනට සම්බන්ධ වන පිරිස් පිළිබඳව. වැඩසටහනට සම්බන්ධ වන පිරිස් පිළිබඳව. right. ඊළඟ පසුතල නිර්මාණය පිළිබඳව. පසුතල නිර්මාණය පිළිබඳව. ඊළඟ වේශ නිරූපණය ඇඳුම් පැළඳුම් භාවිතය පිළිබඳව. ආදී වශයෙන් තව ගන්න පුළුවන් විවිධ දේවල් තියෙන්න පුළුවන් පිටපතේ විදිහට වැඩසටහන විදිහට. ආදී වශයෙන් එහි අන්තර්ගතය පවතී. ඒ අන්තර්ගතය පවතී. right. පැහැදිලිනේ? ආදී වශයෙන් එහි අන්තර්ගතය පවතී. අර ගුවන්විදුලිය වගේම තමයි රූපවාහිනියත් ඒ විදිහට පවතින. දැන් මේවා එකිනෙක පැහැදිලි වෙලා තියෙන්න ඕනේ. මේමයි වැඩසටහනේ විදිය පසුතලෙ. අපි කිය ඉතිහාසය පිළිබඳ වැඩසටහනක් කරනවා කියලා. ලාංකීය ඉතිහාසය. එතකොට ඒකේ ආරමුණ, ඒකේ නම, පසුතලය ගත්තොත් නේ එක පැත්තකින් සීගිරිය, අනුරාධපුරය ඕම තියලා මැදිරිය කරන අර දොරමඩලා වැඩසටහනේ බලන්න ඉස්සරහෙන් අර විවිධ වශයෙන් නේ පුන් කලස් තියලා අනේ වැඩසටහනේ විදිහට තමයි පසුතලය හදලා තියෙන්නේ. ඕකේ එළියට ගිහිල්ලා කරනවා නම් පසුතලය ස්වභාවිකයි. දාපිකව ලංකාවේ ඉතිහාසය ගැන හොයාගෙන ගිහිල්ලා කරනවා ඕන ගල් කණු දෙකක් මැදට වෙලා ඉඳගෙන හරි සාකච්ඡා අන්න ඒ විදිහට යනවා. තේරුණානේ? right. හරි. ආදී වශයෙන් සිදු කරන්නට පුළුවන්. right. වෙනම ඡේදයකට. වෙනම ඡේදය. රූපවාහිනියක් තුල ඕනෑම වැඩසටහනක් සිදු කිරීමේදී රූපවාහිනියක් තුල ඕනෑම වැඩසටහනක් සිදු කිරීමේදී එය සාමූහික ක්‍රියාවලියක් ලෙස හඳුනාගත හැකිය. නැත්නම් එය සාමූහික ක්‍රියාවලියක් වේ. රූපවාහිනියක් තුල වැඩසටහනක් සිදු කිරීමේදී එය සාමූහික ක්‍රියාවලියක් වේ. සාමූහිකයි. විවිධ ශේෂ්ත්‍රයන් තුල වෘත්තීමය හැකියාවන් වලින් යුක්ත පිරිස්. විවිධ ශේෂ්ත්‍රයන් තුල වෘත්තීමය හැකියාවන් වලින් යුක්ත පිරිස්. වෘත්තීමය හැකියාවන් කියන්නේ මේක හදාරපු අය යුක්ත පිරිස්. මේ සඳහා ප්‍රවේශ වේ. පැහැදිලිද? මේ සඳහා ප්‍රවේශ වේ. right. ඒ කියන්නේ පුතේ දැන් රූපවාහිනියක වැඩසටහනක් කරනවායි කියන එක තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිවේදකයා විතරක් හිටියට මේක වෙනවද? නෑ. විවිධ ශේෂ්ත්‍රයන් තුල අන්තර්ගත වෙච්ච පිරිස් තමයි
රූපවාහිනිය තුල ඉන්නේ. කැමරාකරණය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, වේශ නිරූපණය, නිවේදනය, පිටපත් රචනය මේ ආදී සමස්ත ආලෝකකරණය මේ ආදී සමස්ත පිරිසක් රූපවාහිනිය වටා ඒක රාශී වෙලා ඉන්නවා. ඒ කියන්නේ රූපවාහිනිය තුල වැඩ කරනවා. ඒ සියලු දෙනාගේ ප්‍රතිඵලයක් විදිහට තමයි වැඩසටහන සමාජගත වෙන්නේ. පැහැදිලිද? ඒස සාමූහික කාර්යයක් කියලා කියන්න පුළුවන්. රයිට්. ලියන්න. උදාහරණ ලෙස වෙනම ගන්න. උදාහරණ ලෙස අධ්‍යක්ෂණය කැමරාකරණය නිෂ්පාදනය අධ්‍යක්ෂණය කැමරාකරණය නිෂ්පාදනය ආලෝකකරණය ලයිටිං කියලා කියනවා. ආලෝකකරණය පසුතල නිර්මාණය බෑග්ග්‍රවුන්ඩ් එක හදනවනේ. වේශ නිරූපණය හැඩ ගන්නනවා. වේශ හරියට ලියන්න. නැත්තම් වෙන එකක් ලියවේ. වේශ නිරූපණය නිෂ්පාදනය සංස්කරණය එඩිට් කරනවායි කියලා කියනවා. සංස්කරණය ඒකත් තියෙනවා විශේෂයෙන්ම රූගත කරන වැඩසටහන් එඩිට් කරනවා. ඒ කියන්නේ දැන් ලයිව් පෙන්නන ඒවා එඩිට් කරන්න බෑ. ඒවා ඒ වෙලාවෙම යනවනේ. ඒ වෙලාවේ දැන් ලයිව් වැඩසටහන් වල තමයි ගහගන්නේ ඔය එහෙම පේන්නේ. ඔක දැන් රූගත කරලා පෙන්නවුවොත් එහෙම ඒවා අයින් කරලා ලස්සනට හදලා පෙන්නන්න පුළුවන්. එඩිට් කරනවා සංස්කරණය ආදී වශයෙන් ගත් විට ඒකටම සංස්කරණය ආදී වශයෙන් ගත් විට ඔය එතන තව එකක් දාගන්න බැරුණා පොතේ පොඩි මේ අර උද්දුතයක් හරි දාලා ලියා ගන්න නිවේදනය ඒකක් තියෙනවා නිවේදනය නේද ඒක මට කියන්න බැරුණා නිවේදනය ආදී වශයෙන් ගත් විට දැන් හරි ආදී වශයෙන් ගත් විට නිවේදනය ආදී වශයෙන් ගත් විට විවිධ ශේස්ත්‍රයන් තුල වෘත්තීමය භාවය පෙන්눔 කරන ලද ශිල්පීන් විවිධ ශේස්ත්‍රයන් තුල වෘත්තීමය භාවය පෙන්눔 කරන ලද විවිධ ශිල්පීන් ගේ එකතුවක් තුල විවිධ ශිල්පීන්ගේ එකතුවක් තුල රූපවාහිනිය කටයුතු කරයි. right පැහැදිලිනේ වෙනම ඡේදයට රූපවාහිනිය කටයුතු කරයි වෙනම ඡේදය වැඩසටහනක් සිදු කිරීමේදී වෙනම ඡේදකි වැඩසටහනක් සිදු කිරීමේදී සමස්තයක් ලෙස වැඩසටහනක් සිදු කිරීමේදී සමස්තයක් ලෙස මෙම සියලුම දෙනාගේ එකතුවක් තුල ඒ ක්‍රියාත්මක වෙයි. සියලුම දෙනාගේ එකතුවක් තුල එය ක්‍රියාත්මක වෙයි. right. පැහැදිලිනේ වෙනම ඡේදයක්. මෙලෙස වෙනම ඡේදයක්. අපි අවසන් කරමු. මෙලෙස රූපවාහිනී මාධ්‍ය සහ ඒ භාෂා භාවිතයේ පිළිබඳව
පැහැදිලි කළ හැකිය. මෙලෙස රූපවාහිනී මාධ්‍ය සහ ඒ භාෂා භාවිතය පිළිබඳව පැහැදිලි කළ හැකිය. මෙලෙස රූපවාහිනී මාධ්‍ය සහ භාෂා පිළිබඳව පැහැදිලි කළ හැකිය. හරි. එතකොට ඒ කොටස එතනින් ඉවර වෙනවා. අපි ලිව්වේ අවසානයේ මෙලෙස රූපවාහිනී භාවිතය සහ රූපවාහිනිය සහ ඒ භාෂා භාවිතය පිළිබඳව පැහැදිලි කළ හැකියි කියලා. right. එතනදී පුතේ ඔයාගේ නිබන්ධනයේ තියෙන ආකාරයට රූපවාහිනී මාධ්‍ය සහ භාෂා භාවිතය කියන කොටස ඔතනින් සාකච්ඡා කරලා අවසන් වෙනවා. right. එතකොට රූපවාහිනිය ගැන කතා කරනකොට රූපවාහිනිය විශේෂ වෙනවානේ. අර රූප මාධ්‍යයක් වන නිසා. එතකොට මේ විශේෂත්වයට අදාළව කොයි ආකාරයේ ගොඩනැගීමක්ද රූපවාහිනිය තුල තියෙන්නේ කියන එක අපි රූපමය අවස්ථා කීපයකින් බලලා අද දවසට පන්ති අපි අවසන් කරමු. මම කියන්නේ දැන් අපි කතා කරානේ රූපවාහිනියේ සාමූහික ක්‍රියාවලියක් කොහොමද රූපවාහිනිය තුල ලයිටින් මේ දේවල් හැදිලා තියෙන්නේ පසුතල නිර්මාණ මේ දේවල් කොහොමද රූපවාහිනිය තුල ගොඩනැගිලා තියෙන්නේ කියන කාරණය තාම කෙටියෙන් අපි බලලා සාකච්ඡා කරලා අද දවසට අපි පන්තිය නවත්තමු ඒත් එක්ක right හරි එහෙනම් අපි යමු දැන් රූපවාහිනී මාධ්‍යයට අදාළව ඒ තියෙන විශේෂතාවයන් කොයි වගේද රූපවාහිනියක සාමූහිකත්වයත් එක්ක තියෙන විශේෂතාවයන් කොයි වගේද කියන කාරණේ බලන්න දැන් අපි යමු ඊට පස්සේ නැවතත් අපි පන්තියට සුපුරුදු විදියට සම්බන්ධතාවයේ අරගෙන අද දවසට අපි අවසන් කරමු right අපි එහෙනම් දැන් ඒ වීඩියෝ පටය කීපය සහ මේ අදාළ ඡායාරූපය බැලීම සඳහා මේ අවස්ථාව වෙන් කරගමු හොඳයි right හරි අපි රූපවාහිනී මාධ්‍යයට අදාළව සාකච්ඡාව කරගෙන ගියේ. එතකොට අපේ රූපවාහිනිය තුල කිව්වා ඊට අදාළ විශේෂාවේනික ස්වභාවයන් ලක්ෂණ තියෙනවායි කියන්නේ. අපි ඉස්සරෝම් බලමු පොඩ්ඩක් මොකද්ද මේ රූපවාහිනී මැදිරියක් කියන්නේ කියන කාරණේ බලමු. දැන් ඔයාට මෙන්න මේ වීඩියෝ පටය දිහා බලපුවාම පේනවා රූපවාහිනී මැදිරියක් කොයි වගේද කියන්නේ. ටිකක් අඳුරුයි පරිසරය හේතුව මැදිරිවල ස්වභාවය එහෙමයි. දැන් ඔයාලට පේනවා ඊටාම ඉහළින් මේ ලයිටින්ස් ගොඩාක් දාලා තියෙනවා. ලයිට් ගොඩාක් තියෙනවා ඉහළ. ඒ වගේම පේනවා ඔන්න ඔය රූපවාහිනී රන්මසු වෙන වැඩසටහනේ පසුතලය. ඉතින් ඔය පසුතලය අර හදන ආකාරය කාර්මික ශිල්පීන් ගොඩාක් වැඩ කරනවා බලන්න හැම තැනකම වයර් කෑලි මයික් කෑලි හේතන් තමයි තියෙන්නේ. ඔන්න ලයිටින්ස් දැන් බලන්න ගොඩාක් ලයිට්ස් උඩ අපිට දකින්න පුළුවන්. ඔය ලයිටින් හැන්ඩල් කරන්න ආලෝක කරන ශිල්පීන් වෙනම ඒකට පුහුණුවලත් වෘත්තීමේ කට්ටිය රූපවාහිනිය තුල ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ තමයි මේ වැඩසටහනට අදාළව ලයිටින් සැකසීම සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි පුතේ දැන් මෙතන ඔයා දැක්කා මෙතන ඔන්න ඔයා දකිනවා ඔන්න ඔය පසුතලය. දැන් ඔය පසුතලය ගත්තාම ඔය පසුතලයේ ඒ වැඩසටහනේ ස්වරූපයට අදාළව තමයි සැකසීම සිද්ධ කරන්නේ. ඒ අනුව ඒ පසුතලයේ ස්වභාවය මත ඒ වැඩසටහනේ ස්වභාවය මත ඒ පසුතල නිර්මාණය සිද්ධ කිරීම අපි දකිනවා. පැහැදිලිනේ right. ඒ වගේම තමයි දැන් රූපවාහිනියක වැඩසටහනක් කරනකොට ඒ වැඩසටහන සිද්ධ කිරීමට කලින් නිවේදකයාව වේශ නිරූපණයකට ලක් කරනවා. ඒ කියන්නේ පොඩ්ඩක් හැඩගැන්වීම කියන එක සිද්ධ කරනවා. දැන් මේකප් කරනවායි කියලා කියන අපි කියන්නේ. එතකොට රූපවාහිනිය තුල රූපවාහිනී නිවේදකයාව හැඩගැන්වීම වේශ නිරූපණ ශිල්පියාදී සිද්ධ කරනවා. ඒකත් රූපවාහිනිය තුල වේශ නිරූපණ ශිල්පිය කියන්නේ වෘත්තීමේ කාර්යයක්. පැහැදිලිනේ right ඒ වගේම තමයි දැන් රූපවාහිනියක වැඩසටහනක් කරගෙන යනකොට සිදු කරන අවස්ථාවේ රෙකෝඩින් එක කරනකොට කැමරා භාවිතා කරනවා. එතකොට මේ කැමරාව හසුරවන්නේ කැමරා ශිල්පියා. එයත් වෘත්තීමේ පුද්ගලෙක්. දැන් ඔයාලට පේනවා දැන් මගේ රූපය මේ කියන කැමරාව ඇතුළට අරගෙන ඒක තමයි ඔයාලට පේන්නේ. එතකොට ඔයාලට පේනවා මේ
මේ රාමුවක් පේනවා නේද කැමරාව ඇතුලේ මගේ මේ ඊතලේ යන අන්නේ රාමුව තමයි අපිට ටීවී එකේදී පේන්නේ. ඉතින් මේ සියල්ල අන්න දැන් වැඩත් පැහැදිලිද? අන්නේ සියල්ල ඒ ආකාරයෙන් ගැනීම කැමරා ශිල්පියාටින් සිද්ධ වෙන එක වෘත්තීමේ කාර්යයක්. එතකොට පුතේ දැන් මෙතන පේනවා දැන් ඔයාලට පේනවා මේ මෙතනදී මේ ලයිට් එකක් පත් වෙලා තියෙනවා රතු පාට. එතකොට මේ ලයිට් එකකින් තමයි ඒ ලයිට් එක පත් වෙලා තියෙනවා කියන්නේ කැමරාව ඔන් එකේ තියෙනවා. ඒ අනුව වැඩසටහන යන ගමන් රෙකෝඩින් වෙනවා. එතකොට මෙතන කැමරා ශිල්පියා තමයි මේ සියලු කාර්යයන් සිද්ධ කරන්නේ. ඒක වෘත්තීමේ දෙයක් ඔහුට ආවේනික වූ ස්වභාවයක් එතනදී ගන්නවා. පැහැදිලිද? රයිට්. ඒ වගේම තමයි වැඩසටහනක් ආරම්භ කරන්න කලින් වැඩසටහන පිළිබඳ පසු සැකසීම් සියල්ලක් සිද්ධ වෙනවා. දැන් මෙතන නිෂ්පාදකවරයා ඇවිල්ලා ඒ වැඩසටහන සිද්ධ වෙන්නේ කොහොමද මේ කියන්න ඕනද පිටපතේ යම් වෙනස්කම් දැන් ඔබට පේනවා මෙතන මම කොළ වගේක් තියෙනවා ඒ තමයි පිටපත. එතකොට මේ පිටපතේ වෙන්න ඕනේ මොන වගේ වෙනස්කම්ද? ඒ දේවල් පිළිබඳව මනා දැනුවත් කිරීම ඔහු ඒ වැඩසටහන පටන් ගන්න කලින් සිද්ධ කරනවා. එතකොට මේ පැත්තේ ඉන්නේ පැමිණි ආරාධිතයා. ඉතින් ඔහු ඒ ගෙන ආපු දේවල් තියලා තියෙනවා. ඒවා කලින් ලෑස්ති කිරීම සිද්ධ කරනවා. එතකොට ඔයාලට මෙතන හොඳටම පේනවා පසුතලය. දැන් බලන්න මෙතන පසුතලයේ හොඳට පේනවා. මේ පසුතලයේ ඩිජිටල් බෝඩ්ස් වලින් හදලා තියෙන මේ වැඩසටහනට අනුව. දැන් අපි කතා කරන්නේ කුළුබඩු පිළිබඳවනේ. ඉතින් ඒ අනුව රන්මසු වෙන කියලා දාලා තියෙනවා. එතකොට මේ පැත්තේ ඊට අදාළ ඒ කුළුබඩු වල අදාළ ඡායාරූප ඇතුළත් බෝඩ්ස් ගහලා තියෙනවා. ඉතින් මේ විදියට පසුතල නිර්මාණය කරන දැන් බලන්න ඔබට මෙතන බිම පේනවා ඇති. ඒ බිම සාමාන්‍ය මේ කළු පාට ඒ බෝඩ්ස් වලින් තමයි බිම හදලා තියෙන්නේ. හරි රයිට්. ඒ වගේම තමයි දැන් සාමාන්‍ය රූපවාහිනියක ඔන්න ඔය ස්වභාවය. මට මේක ඔබ සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන රූපයක්. මේ තමයි පුතේ මුල් කාලේ නම. ඒ කියන්නේ රූපවාහිනිය ආරම්භ වුණාට පස්සේ මුල් කාලේ වැඩසටහන් රූගත කිරීම සඳහා යොදාගත්ත උපකරණ. මේක රූපවාහිනියේ ජාතික රූපවාහිනිය දැනටත් අයින් කරලා තියෙන පැත්තක දැන් භාවිතා වෙන්නේ නැහැ. ඉතින් ඔබට පේනවා ඇති මේකේ අර ඇතුලේ තැටි දෙකක් තියෙනවා. මේ තමයි අර රෙකෝඩින් වෙන්නේ ඉස්සර විදියට අර හඬපට රෙකෝඩින් වෙනවා. ඉතින් මෙතන ඒ ටීවී එකෙන් ඒවා බලනවා. හරි මෙන්න මේ විදිහට මුල් කාලේ භාවිතා වෙච්ච උපකරණයක්. දැන් මේවා ඇත්තටම දකින්නත් නැහැ. රූපවාහිනිය ඉතින් පැරණි මෙවලම් විදිහට දකින්න පුළුවන්. ඉතින් මේවා භාවිතා කිරීමේ වෘත්තීමේ ශිල්පීන් ඒ කාලේ රූපවාහිනිය හිටියා. හරි අද වෙනකොට ඒ තාක්ෂණය වෙනස් වෙලා තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට ගොඩනගන වැඩසටහනක් තමයි ඔය වගේ සංකීර්ණ ක්‍රියාවලියක් තුළ හැදෙන වැඩසටහනක් තමයි අපි රූපවාහිනිය තුළ දකින්නේ. එතකොට දැන් ඔන්න ඔය සියල්ලත් එක්ක අවසානයේ ඔබට රූපවාහිනිය වැඩසටහන එන්නේ මෙන්න මේ විදිහට. දැන් ඔබට ඇහෙනවා පසුබිම් සංගීතයක් යනවා. මතකද අපි ඒ ගැන කතා කරා. ඉතින් පසුබිම් සංගීතයක් ගිහිල්ලා ඔය විදිහේ පසු තලයක් තුළ තමයි රූපවාහිනී වැඩසටහන ආරම්භ වන්නේ. ඒක ඕනෑම වැඩසටහනක ඔය වගේ පසුතලයක් තියෙනවා. ඊට පස්සේ ඔන්න වගේ නම වැටෙනවා. ඊට පස්සේ ඔන්න ඒ විදිහට විස්තරේ යනවා. ඉතින් ඔය විදිහට වැඩසටහන ඉස්සරහට යනවා. එතකොට බලන්න මෙන්න මේ කියන විදිහට වැඩසටහන කරගෙන යනකොට ඊට අදාළ ආකාරයේ කැමරා භාවිතය ඒ සියල්ල සිද්ධ වෙනවා. පැහැදිලිද? දැන් ඔය මැදිරියක් තුල කරපු වැඩසටහනන්නේ. දැන් මැදිරියකින් බාහිරව වැඩසටහනක් කරනකොට දැන් මැදිරියක බාහිර වැඩසටහනක් කරනකොට ඊටත් අනුගත වීම ඊට අනුකූලව සැකසීම ඒ වැඩසටහනේ ස්වභාවයට අනුව අපිට දකින්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම දැන් මේ වගේ වැඩසටහනක් ගත්තොත් මෙන්න ඔක සෙවන වැඩසටහන මම කරපු එක. ඉතින් ඒක ගත්තොත් එහෙම දැන් බලන්න මේ වැඩසටහනට අනුව තමයි දැන් වැඩසටහනේ කතා කරන්න යන්නේ මොකද්ද කියන එක තේරෙනවා දාන මේ ෆොටෝස් වලින් නේද? මල් ගැන කතා කරන උඩ වැඩියා ඒ කියන්නේ මේ ඕකිඩ් ගැන කතා කරන එක. එතකොට ඔන්න ඔතන දැන් බලන්න පසුතලයේ තුල ඔයාලට පේන්නෙම ඕකිඩ් නේ. ඒ කියන්නේ මල් වලින් තිබ්බ පසුතලයක් තමයි පේන්නේ. පසුතලයේ ඒ විදිහට තියෙනවා. ඉතින් ඒ අනුව වැඩසටහනේ ස්වභාවය වෙන. දැන් බලන්න මේ පසුතලය ස්වභාවික පසුතලය. ඒ වැඩසටහනට අනුව හදලා තියෙන පසුතලයේ කතා කරන්නේ ඒ දේවල් පිළිබඳ. ඉතින් මේ විදිහට රූපවාහිනියක් තුල පුතේ
වැඩසටහනක් සිදු කරන ආකාරයට අනුව ඒ සියලු තාක්ෂණික සහ ශිල්පීය ක්‍රමවේදයන් ගොඩනගෙනවායි කියන එකයි මෙතනදී දල වශයෙන් කිව්වේ. මේක පන්තියකදී අත්‍තරම උගන්වන්න තිබ්බනම් මේක මීට වඩා ප්‍රායෝගිකව තව ටිකක් රූප රචනා පෙන්වන්න තිබ්බා. නමුත් මෙතනදී මේක ඔබට අවබෝධ කරගන්න මේක ප්‍රමාණවත් වෙනවා. ඒක ඕක තමයි රූපවාහිනී මාධ්‍යයක අපි දකින තාක්ෂණික ස්වභාවය වැඩසටහනක් සිද්ධ වෙන ආකාරය පිළිබඳව. රයිට්? හරි. එහෙනම් මම හිතන්නේ දල අවබෝධයක් ඔබට ලැබෙන්න ඇති. හරි? රයිට්. එහෙනම් ওই විදිහට තමයි රූපවාහිනී මාධ්‍ය තුල ගොඩනැගෙන්නේ කියන එක මතක තබා ගන්න. රයිට්. අන්න ඔය විදිහට රූපවාහිනිය තුල එහෙනම් නේද පසුතලයේ හැදෙන විදිය ආලෝකකරණය රූපවාහිනියට පරිබාහිරව වැඩසටහනක් කොහොමද කරන්නේ ඒ දේවල් පිළිබඳව සාමාන්‍යයෙන් ඔය මම කරන ආකාරය සහ මම සම්බන්ධ වෙලා ඉන්න ආකාරයත් එක්කයි ඔයාව දැනුවත් කරේ. හොඳයි. එහෙනම් ඔන්න ඔතනින් පුතේ රූපවාහිනී මාධ්‍යයට අදාළව කොටස අවසන් වෙනවා. අපි ලබන සතියේ බොහොම රසවත් මාතෘකාවක් වඩා වැදගත් කොටසක් ආරම්භ කරනවා සිනමාව. එහෙනම් සිනමාව කියන්නේ ඉතා විචිත්‍රවත් මාතෘකාවක්. සිනමාවට අදාළ ඔබේ නිබන්ධනයේ සිනමා රූප භාවිතය විශේෂයෙන් මෙන්න මේ දේවල් ඉතාම වැදගත් වෙනවා. අපි මේ දේවල් ගැන අවධානය දෙන්න ඕනේ. මොකද විභාගයට ප්‍රශ්න හැදෙද්දී මේ කොටස් බලපාන නිසා. හරි. එහෙනම් අදට අපි රූපවාහිනී මාධ්‍යයත් එක්ක ඒ කතා කරපු කොටසත් එක්ක අද දවසේ අපි පන්තිය නවත්තනවා. අපි ලබන සතියේ සිනමාව කියන මාතෘකාවත් එක්ක සම්බන්ධ වෙමු. මා විශ්වාස කරනවා බොහොම අවබෝධයකින් රසයකින් අද දවසේ පාඩමත් එක්ක ඔබ සම්බන්ධ වෙන්න ඇති. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න දේවල් තියෙනවා නම් WhatsApp මාධ්‍ය හරහා අපෙන් විමසීමට ලක් කරන්නට පුළුවන්. ඒ වගේම ප්‍රශ්න පත්තරත් ඔබ ලියනවා ඇති. Zoom තාක්ෂණය ඔස්සේ කරපු පේපර් ක්ලාස් වලට සම්බන්ධ වෙනවා ඇති. ඒ දේවලුත් හරියට කරගෙන අපි ඉස්සරහට යන්න. හොඳයි. එසේනම් අද දවසට අපි ඔබෙන් මේ පන්තිය නවත්තනවා. අපි ලබන සතියේ සිනමාව කියන කොටසත් එක්ක සම්බන්ධ වෙමු. එහෙනම් පරිස්සමින් ගෙවල් වලටලා ඉන්න ආයිබුවන්. දසවසරක් පුරා අකණ්ඩ විශිෂ්ට ප්‍රතිඵල සමගින් මාතලේ පුරවරය තුළ සංනිවේදනයේ රන් සලකුණ තැබූ ගුරුවරයා ඔහුය. දරුවන්ට සැබෑ ලෙස විෂයේ පරිපූර්ණත්වය පෙන්වමින් වෘත්තීය මාධ්‍යවේදියෙකු ලෙස ගැඹුරින් දුරදකින ඇසකින් යුතුව ඔහු නිර්මාණය කළ ප්‍රතිඵල අද්විතීය වේ. මේ ඒ පිළිබඳ දරුවන්ගේ කතාවයි. ඉතින් මම මුලින්ම හරි අකමැත්තෙන් තමයි මේ විෂය කරේ. හැබැයි නමුත් අන්තිමේදී මේක මගේ කැමතිම විෂය බවටපත් වුණා. සර් මුලින් ඉඳලා පැහැදිලිව හැමදේම කියලා දෙනවා. ඒ වගේම විභාගයට කලින් සිලබස් එක කරලා ඉවර කරනවා. සර් වැඩිපුරම කියලා දෙන්නේ විභාගයට ගිහින් කොහොමද හරියට ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කියලා. ඒක විභාගයට මුහුණ දෙනකොට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම අද කැම්පස් එකේ වැඩවලටත් ජන සංනිවේදනය ඉගෙනගෙන තියෙන එක ගොඩක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින අංගිලා මල්ලිලාට කියන්නේ ජන සංනිවේදනයේ විෂය තෝරගන්න. ඒ වගේම ජන සංනිවේදන විෂය තෝරගන්නවා නම් කාශ්‍යප ගුණාපාන සර්ගේ පන්තියට සහභාගී වෙලා ඉහළ සාමාර්ථයක් ලබා ගන්න කියලා කියනවා. එසේනම් හසල ගුරු භූමිකාවක් තුළ මෙන්ම වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු ලෙසද ග්‍රන්ථ කතුවරයෙකු ලෙසද සමාජයේ විවිධ ශේෂ්ත්‍ර තුළ තම පෞරුෂය විදහා දක්වන ඔහු ඔබ තෝරාගත යුතු එකම සංනිවේදන ගුරුවරයා වේ. කාශ්‍යප ගුණාපාන විදුමග මාතලේ සරසවි දඹුල්ල පියවර ගලේවිල සෙත්මග නාවුල